මේ එකතු වෙලා ඉන්නේ මේ ලැබපු මිනිසත්කම අර්ථවත් කර ගැනීමේ උතුම් අභිලාෂය ඇතිවයි. දැන් මේ ලෝකයේ අපි දන්නවා මහා වසංගතමය සහිත තත්ත්වයක් උදා වෙමින් පවතින බව. අපි හැමෝටම පළමුවෙන් අපි සිහියට ගත යුතු තියෙන්නේ ඔබේවත් මගේවත් මේ ජීවිතය තව කොයිතරම් කාලයක් පවතීද නැද්ද කියන වග අපි නොදන්නා බව තීරණයට ගැනීමයි. මේ වසංගතයෙන් මේ ජීවිත බේරා ගන්න ලැබුණොත් ඒක උතුම් වාසනාවක්. මේ ලෝකේ ජීවත් වෙන මිනිසුන්ගෙන් හරියඩක් වගේ මේ වසර 8-10 ඇතුළත විවිධ උපද්‍රවයන් වලට මුහුණ දීලා මේ දෙන්න පටන් ගන්නවා. දැන් ඔබ බලන්න ඔබ ඉන්න තැන ඉඳන් ටික දුරක් ගිහිල්ලා ගව්වකට එහා දුර ගිහිල්ලා බලන්න. සිව් දිසාවටම ගියත් අනිවාර්යෙන්ම කෙනෙකු දෙන්නෙකු මල බව අපට දකින්නට බලන්නට පුළුවන්කම තියෙනවා. ඒ වසංගතයේ ස්වરૂපයයි මේ රට පුරා විතරක් නොව ලොව පුරා සෑම තැනක් තිස බැලුවම ඒ බොහෝ කෙනෙක්ගේ ජීවිත දැන් අකාලේ මියදිලා. සමහර අය කවුරුත් හිතුවේ නෑ Tamanගේ ජීවිතය මේ තරම් අකාලේ Tamanට නැති වෙයි කියලා. ඒ අය සිළු දන දහන් හෙව්වා, සැප සම්පත් හෙව්වා, විවිධ දේ හොයලා විවිධ දේ රැස් කරලා අවසානයේ ඒ සියලු දේම අතහැරලා යන්න ගියා. ඒ එක පිරිසක් එහෙම වෙද්දී තවත් පිරිසක් ජීවත් වුණත් මල කඳක් වගේ මේ ජීවිතෙන් හරි අඩක් මැරිච්ච අංග විකල වුණ මන්ද මානසික වුණ ඇස්කන් නාසාදී ඉඳුරන් ගෙන් එකක් හෝ කීපයක් අහිමි වුණ මහා දුක්බර ජීවිත ගෙවන විඳවමින් ගිනි ගොඩක් මත දැවෙනවා වගේ ජීවිත ගෙවන දැමූ තැන්වල අසූචි වලක ජීවත් වෙනවා වගේ දුගද හමමින් ජීවිත ගෙවන මිනිස්සු පිරිසක් මේ වසර 8-10 තුල ලෝකෙ ඉතුරු වෙනවා. දරුවන් සිටිනවයි කියලා හිතපු, ස්වාමි බිරින්දාවරුන් සිටිනවයි කියලා හිතපු, අම්මා තාත්තා ඉන්නවයි කියලා හිතපු අයට සමහර විට ඒ කාත් කවුරුත් නැතුව අන්ත අසරණ වෙලා දුක්බර වෙලා ජීවිත ගෙවන සමාජයක් ඔබට දකින්න පුළුවන් වෙනවා. ඔබත් මමත් අපි හැමෝමත් මේ தത്വයට පත් වෙන්න නොදී මේ ජීවිත සුරක්ෂිත කර ගැනීමටයි අපි නිරන්තරයෙන් සිහියට ගත යුතු වන්නේ. මාර බලවේගයක් මේ අප කරා ගලාගෙන එන බව නම් අපට දැන් පැහැදිලි. මේ මිත්‍යා දෘෂ්ටික ලෝකයට අපි වැටුනොත් මේ ලැබපු මිනිසත්කමින් පළක් නැති වෙනවා විතරක් නොව මේ සම්බුද්ධ දහමෙන් අපිට කිසිම පළක් ළඟා කරගත නොහැකි වෙනවා. ආනන්තරීය පාප කර්මයට වඩා
භයානක වන්නේ මිත්‍යා දෘෂ්ටියයි. මිත්‍යා දෘෂ්ටික දහම තුල එකතු වෙච්ච අයට බුදුන් දකින්නවත් මහරහතන් වහන්සේලා දකින්නවත් වාසනාවක් නැති වෙනවා. එනිසා අපි පළමුවෙන්ම මේ ඔබගේ හදවතට අපගේ හදවතට සමීපව කටයුතු කරන අපි හැමෝම මේ මිත්‍යා දෘෂ්ටික දහමකට වැටෙන්න නොදී තෙරුවන්ගේ සරණින් මේ Tamanගේ ජීවිතවලට ආලෝකය ළඟා කරගන්න මඟ නිතර නිතර කියලා ඔබත් පුරුදු පුහුණු කරලා ආදර්ශමත් වෙලා අන් අයද මේ මගට රැගෙන යන්න අපි මගක් පුරුදු පුහුණු කළ යුතුම තිබෙනවා. එහෙම වුණොත් අපට මේ ජීවිතය ගැන සතුටු වෙන්න පුළුවන්. ඔබගේ ජීවිතය ඔබ තනියෙන්ම බේරන්න උත්සාහ කළාට මේ මාර බලවේගයක් නිසා අසුර ලෝකවල සිටින යක්ෂ සේනාවන් මේ ගම් දනව් වැදිලා මේ ගම් වැසියන්ට අරක්ගෙන ඔවුන් මේ හොඳට හිටපු මිනිස්සු විවිධ ලෙස වෙනස් කරලා මනස විකෘති කරලා යකුන් පෙරේතයන් අමනුෂ්‍යයන් ලෙස කටයුතු කරන තත්ත්වයටපත් වෙනවා. ඔබට හිතා ගන්න බැරි වෙයි අනේ මේ මගේ පුතාද, මේ මගේ දුවද, මේ මගේ සහෝදරයාද, මේ මගේ සහෝදරියද, මේ මගේ අම්මා තාත්තද, මේ අසල්වාසීන්ද මා එක්ක මේ හදවතින් කාලයක් තිස්සේ බැඳිලා හිටපු අයද අද මේ ඉන්නේ කියලා. ඒ තරමට මේ ලෝකේ හරි අඩකට වඩා වෙනස් වෙන්න ගන්නවා. ඒ මේ අසුර ලෝකවල සිටින යක්ෂ සේනාවන්ගේ බලපෑම නිසායි. ඒ තත්වයටපත් වෙන්නේ ඔබේ පරපුර මිත්‍යා දෘෂ්ටිය, විසම රාගය, දැඩි ලෝභය කියන මේ තත්වයටපත් වීමත් එක්කයි. කන්න බොන්න සහල් ඇටයක් නැති වෙද්දී ඔබ හරි බයයි. තව කෙනෙකුට දානයක් මානයක් දෙන්න විතරක් නෙවෙයි, gedara උයන පියන එකත් හරිම පරිස්සමින් කරන්නේ. අන ලෝභකම ඇති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම පීඩනය ආදී දේත් එක්ක මේ විවිධ ඇලීම් බැඳීම් වලට අපත් වෙනවා. ඇස පිනවන්න හිතෙනවා, කන පිනවන්න හිතෙනවා, නාසය පිනවන්න හිතෙනවා. මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන හයම නිතර පිනවන්න හිතෙනවා. අපි ජීවිතේ පුරුදු පුහුණු කරලා තිබිලා ඒව නැති වෙලා යනවා වුණාම ඒ දේ පිටිපස්සේ හොයාගෙන යන්න හිතනවා. අන්න මායя ඔබ වරගෙන යනවා. ඔබ ඒ විසම රාගය එක්ක ඔබගේ මේ ෂඩායතනයන් වලට ඔබගේ මනස ඇලෙන්න බැඳෙන්න යන්නම ඔබ මායя ළඟට ලං වෙනවා. දැන් අපේ ජීවිත ගෙවන්න තිබෙන්නේ අටසිල් දසසිල් ගත්තා වගේ. අල්පේච්ඡතාවය අපේ ජීවිතයට නිරන්තරයෙන් පුරුදු කරන්නම වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ අෂ්ටාංග දසාංග සීල්වලදී දේශනා කළ වදාළ අතිරේක වූ කාරණාවන් ටික සියයට ගන්න. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බලන්න විකාලය ගැන ඉගැන්නුවා. ඔබට හිතන වෙලාවට කන්න බොන්න හිතුනොත්, දකින දේ කන්න බොන්න හිතුනොත් එය මාර වසඟයට ඔබ රැගෙන යන දෙයක් බව සිහියට ගත යුතු වෙනවා. දැන් ඔබට පෙනෙන්න පටන් අරගෙන විදේශීය රාජ්‍ය පාලකයෝ හිතනවා මේ රට ඔවුන්ගේ යටතට අත්පත් කරගත්තා නම් හොඳයි කියලා. මම මේ ඔබට කියන්නේ
මීට වසර ගණනාවකට කලින් සිහිපත් කළ කාරණාවක්. ඔවුන් ඒ වෙනුවෙන් ආහාරයට ජලයට වස විස එකතු කරනවා. අපි කොහොමද ඔවුන් මේ වස විස එකතු කරලා දෙන ආහාර පාන ටික වස එකතු කරපුවද නැතිවද කියලා අපි හඳුනගන්නේ. සමහර જાතීන් පුරුදු කරලා තිබෙනවා ඔවුන් ආහාර ගන්නේ ඔවුන්ගේ ලේබලයක් ඇති ආහාර වර්ග විතරයි. ඔවුන් ඒක හරියට හඳුනාගෙන තියෙනවා. ඒක කාලයක් තිස්සේ ඔවුන් පුරුදු කරලා තියෙනවා. මොකද අනාගතයේ ඔවුන්ගේ බලාපොරොත්තුව තිබිලා තියෙනවා මේ ලෝකේ රටවල් ටික ඒ තමන්ට බැල මෙහෙවර කරන પરම්පරාවක් අතරටපත් කරන්න. ඒ බැල මෙහෙවර කරන මිනිස්සුන්ව බේරගන්න ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන ඔවුන් ආහාර පාන වලින් සංවර කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ අය දෙන ආහාර විතරක් පරිභෝජනය කරන්න. දැන් අපිට ඒ අයට දෙන ආහාර වලින් ඒ අයගේ ජීවිත සුරක්ෂිත වෙද්දී අපට දෙන ආහාර වලින් අපේ ජීවිත විනාශ වෙනවා. ඔබගේ ගෙදරට ගේන අලෙවි කරන තැනක මිලදී ගන්න තැනක තියෙන වසක් විසක් නොවන එක ආහාරයක් ඔබ පුළුවන් නම් තෝරලා ගන්න. නොමල ගේකින් අබෑටයක් හොයනවා වගේ හරි අමාරුයි. ඔබ දහදුක් විඳලා හදපු ඔබගේ දරුවා ඔබම වසවිස කවලා මරනවා නම් ඔබට කන්න බොන්න දීලා හදපු ඔබේ අම්මා තාත්තට වසවිස දීලා මරනවා නම් ඒ තත්වයට ඔබ දැන හෝ නොදැන ඔබගේ ගෙදර වසවිස වලින් පිරීලා නම් ඔබ මේ සිද්ධ කරන්නේ මේ විකාල භෝජනයේ කියන මේ ශික්ෂාපදයට හුරු පුරුදු නොකිරීම නිසා අපේ රට අපේ අනාගත පරපුර විනාශය කළා රැගෙන යාමයි. අපි හිතුවේ මේ සිල් සමාදන් වෙන්න ඕනේ පසළොස්වක පෝයට අමාවක පෝයට හෝ සතර පෝයට විතරයි කියලා. ඒ පොහොය හතර අපි පුරුදු කළේ ඒ දවස් අපි මේ අභ්‍යාසෙ පුරුදු පුහුණු කරන්න වෙන් කරගත්ත දවසක්. දැන් මේ අපි ඔක්කොම ඇවිල්ලා මෙතන අසුන් අරගෙන ඉන්නවා. අපි දැන් මෙතන අද දහම් අභ්‍යාසයක් තුල නිරත වෙලා. විවිධ දහම් අභ්‍යාස අපේ ජීවිතයට අපි පුරුදු කරනවා. මේවා පුරුදු කරයි කියලා මේ විදිහටම ගෙදරට වෙලා ඉන්නේ නැහෙනේ ඔබ. මේ පුරුදු කරපු දහම් අභ්‍යාස ඔබ ඔබගේ ගෙදරදී කරන්නේ වඩන එකයි. ඔබ පන්සලේදී පොහේට අසසිල් ගත්තා, දසසිල් ගත්තා. දිනපතා පන්සිල් ගත්තා. ඒ වෙලාවේ හැර වෙන වෙලාවක ඔබ ආරක්ෂා කරන්න හිතුවේ පැතුවේ නැහැ. අන්න මේක වඩන්න පුරුදු පුහුණු වුණා නම් ඒ අය මේ රුදුරු වසංගතයටපත් වෙන්නේම නැහැ. ඔබගේ දූපුතුන්ට මේ මග කියලා දෙන්න පුළුවන් වුණොත් ඔබගේ අනාගත પરම්පරාව ආරක්ෂා කරන්න පුළුවන්. අනාගත પરම්පරාව මේ රුදුරු වසංගතයටපත් වෙන්න නොදී ආරක්ෂා කරගෙන රැක බලා ගන්න පුළුවන්. දැන් ආහාරය වසවිස නැති ආහාර පාන පරිභෝජනයේට ඔබ පුරුදු වෙනවා නම් ඔබගේ પરම්පරාව ඒ මගට පුරුදු කරනවා නම් මේ නිතර නිතර කන බොන දේවල් හිතන වෙලාවට කන බොන දේවල් දකින දේ කන බොන දේවල් අත්හරිනවා නම් එය අකණ්ඩ වතාවතක් ලෙස දූතාංගයක් ලෙස අසදෘස මහා දානයක් ලෙස තමන්ගේ ජීවිතයට පුරුදු කරනවා නම් ඔබ සුරක්ෂිතයි. පරිසමන්තෝතා ඇති තමන් සහ තම හාත්පස ආරක්ෂාව ඇති වෙන්න ගන්නවා. දැන් බලන්න අපි මේ ශික්ෂා පදයට මේ විකාල භෝජනයේට සමගාමීව අපි ආහාර පාන කොයිතරම් සැකසුවක්
අපි ලෞතර බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ පූජා පවත්වන්නේ නැතුව දන් පැන් ගන්නෙ නැහැ. දැන් ඔන්න ඔබගේ ගෙදර බුද්ධ මන්දිරයක් තියෙනවා. මේ බුද්ධ මන්දිරේ ලෞතර බුදුරජාණන් වහන්සේට දන් පැන් පුදනවා. දන් පැන් පිදීමෙන් අනතුරුව පමණයි අපි ආහාර පාන ගන්නේ. අපේ ගෙදර අපට කන්නට උයන පිහන දේ මුල්ම කොටස ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා කරන දැන් පුරුදු වෙලා. ඒ නිසා අපි හදන වෙලාවේ කන්නේ නැහැ. අපි පූජාව පවත්වලා ඉන් අනතුරුවයි අපි කන්න බොන ගණන්. ඔබ තුල ශික්ෂණයක් ඇති වෙන්න ගත්තා. විනයානුකූල භාවයක් ඇති වෙන්න ගත්තා. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේට පූජා නොකරන කිසිම ගහක කොළක දෙයක්වත් එවැනි වත්තක පිටියක දෙයක්වත් අපි කන්නේ නැහැ කියන සීලය අපට පුරුදු කරලා තියෙනවා. බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේ මේ වගේ ව්‍යසනයකින් මේ ජීවිත බේරන්න අපට උගන්වලා තින්නේ වසර 2500කට කලින්. ඒ විතරක් නෙමෙයි ඒ තව දුරටත් වැඩි දියුණු කරලා තමන්ගේම දෑතින් තමන්ගේම ගේ දොර ඉඩකඩන් වතු පිටිවල වවන ලද සකසන ලද ඒ උතුම් දාණය විතරක් ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා කිරීම අපේ දැන් උතුම් අදිෂ්ඨානය. අලෙවි කරන තැන්වල මිලදී ගන්න තැන්වල වසවිස සහිත දේවල් අපි කිසිවක් ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ නැහැ කියන දූතාංගය අපි සමාදන් වෙලා ඉන්නේ. කිසිම හේතුවක් මත අපි ලෞතර බුදුරජාණන් වහන්සේට මේ කිසිවක් පූජා කරන්නේ නැහැ කියලා. අන්න දැන් දූතාංගයක් ලෙස මේ සීලය සමාදන් වුණා. ඒ තමයි මේ බුද්ධ භෝගය කියලා අපි පුරුදු කරන්නේ. දැන් බලන්න තවත් කෙනෙකුට විසම රාගයක තමයි නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ මේ විදියට මේ මිනිස්සු විවිධ දේවල් වල දුරකථනයට ඇලිලා පරිගණකයට ඇලිලා වීඩියෝවට ඇලිලා රේඩියෝවට ඇලිලා පුවත්පතට ඇලිලා මේ විවිධ දේට ඇලිලා මේ විවිධ රංග මණ්ඩලවල් වලට ගිහිල්ලා ඒ තැන්වල විනෝදාස්වාදයේ සඳහා කටයුතු කරනවායි කියලා කියන්නේ මොකක්ද මේ වෙන්න යන්නේ? මේ Tamanගේ ජීවිතය අකාලයේ වනසන්න මාරයා ඔබව රැගෙන යන්න පාරක් හදලා. බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේ වසර 2500කට කලින් මේ වගේ ව්‍යසනයන්ගෙන් බේරෙන්න අපට අත්හරින්න කිව්වා මේ දේවල්. ඒ වගේම ඒ දේවල් වල ඇලෙන්න එපයි කිව්වා. අපි දැන් මේ මඟට යොමු වෙද්දී අපේ ජීවිත නිරන්තරයෙන් සුරක්ෂිත වෙන්න ගන්නවා. උච්චාසයන මහා සයනය කියලා කියන්නේ Taman විවිධ ගේ දොර ගැන, යාන වාහන ගැන, ඉදුම් හිටුම් ගැන, මේ ඇඳ ඇතිරිලි ගැන ආදි මේ Tamanගේ සුව පහසුව පිණිස භාවිතා කරන දේට ඇලෙන්න එපයි කිව්වා. ඒ දේවල් මවල තමයි ඒ මගින් තමයි ඔබගේ ගෙදරට වසවිස අරගෙන ඉන්නේ. ආහාර සහ ජලයේ සමග වසවිස අරගෙන එනවා. ඔබගේ සිතුවිලි වලට මේ නැටුම් ගැයුම් වැයුම් ආදී රන් රිදී මසු කහවණු ආදී දේවල් එක්ක ඔබගේ මනස අරගෙන ගිහිල්ලා ඒව ලබා දෙන විදියට ඔබ මායя ළඟට අරගෙන යනවා. ඒ වගේම ඔබගේ සුව පහසුව ඕනෑවට වඩා හිතන්න පතන්න යාම තුල සරල භාවය අත්හැරීම නිසා ඔබ මායяගේ වසඟයට යනවා. දැන් බලන්න අපි අඳින ඇඳුම් පැළඳුම් ටික. ඇඳුම් පැළඳුම් එක්කත් කොයි තරම්නම් වසවිස සහිත දේවල් අහිතකර දේවල් අපේ ජීවිතයට එකතු වෙනවා. දැන් අපි
සුවඳ ගල්වන දේවල්, ඇඟ ගල්වන දේවල්, මේ දේවල් එක කොයි තරම්නම් අපේ ශරීරයට අහිතකර වසවිස සහිත දේනවද? මොකක්ද මේ වෙන්නේ? දවසින් දවස මොහොතින් මොහොත මේ ජීවිතය මිය දෙන්න පටන් ගන්නවා. දැන් අපි මේ ලැබපු මිනිසත්කම අර්ථවත් කර ගන්නටත් ආරක්ෂා කර ගන්නටත් අපි ජීවිතය තුළට විවිධ දහම් අභ්‍යාස පුරුදු කරන්න ඕනේ. දැන් මේ ඔබ මෙතෙන්ට පැමුණුනායි කියලා පිරිත් නූලක තරම් දෙයක් අතේ ගැට ගහගත්තයි කියලා බුද්ධ භෝග ආහාරයක් ඔබගේ ශරීරයට ඇතුල් කරගත්තයි කියලා මෙතන ඉඳන් මුළු ජීවිත කාලේ පුරාවටම ආරක්ෂාව ලැබුණා කියලා හිතන්න පුරුදු වෙන්න එපා. ඔබට විවිධ අභ්‍යාස මේ නිතර සිහිපත් කරන්නේ ඒ අභ්‍යාස වැඩිම තුල ජීවිතය සතර සතිපට්ඨානයට පුරුදු පුහුණු කිරීම තුල කරුණාව සහ මෛත්‍රිය Tamanගේ ජීවිතයේ අංගයක් බවට පරිවර්තනය කර ගැනීම තුල මේ ජීවිතයට ආලෝකයක් ගත හැකි බවයි. එනිසා ඔබට ඔබගේ ජීවිතය ආරක්ෂා කරගන්න ආලෝකයක් ගන්න නම් ඔබ මේ උගන්වන දහම් අභ්‍යාසය දෛනික ජීවිතේ නිතර හුරු පුරුදු කරලා බැලිය යුතු වෙනවා. අන්නේ ඒ මගට මේ පරම්පරා ටික පුරුදු පුහුණු කිරීම තමයි අපි කළ යුතු තියෙන්නේ. ඒ වෙනුවෙන් අපි ඔබට කියලා දීලා තියෙනවා දහම් අභ්‍යාස ගණනාවක්. ධම්මෝෂධ පූජාවක් කියනවා. ධම්මෝෂධ පූජාව පුරුදු කළේ අඛණ්ඩ වතාවත දූතාංගය අසද්දුස මහා දානයේ ලෙස. මේක දහම් ඖෂධයක්. දහම් ඖෂධයක් වෙන්නේ 98ක් රෝග 99ක් ව්‍යාධි සුවපත් කරන්නට කිසිම බෙහෙතක් හේතකින් තොරව ජීවිත ගෙවන්නට මඟ උදා කරන ධම්ම අභ්‍යාස. දැන් අපි විවිධ බෙහෙත් කියලා භාවිතා කරන දේවලුත් සමහර විට ඔබගේ මායя වෙන්න පුළුවන්. ඔබගේ ජීවිතයේ අකාලේ මේ දෙන්නේ මේ ඔබ ලබා ගන්න විවිධ බෙහෙත් හේත් නිසා. ඒ නිසා මේ ලෝකේ බෙහෙත් හේත් කියලා ලබා දෙන දේවල් දැක්ක ගමන් ගන්න කරන්න ඇලෙන්න යන්න එපා. ඔබ තෙරුවන්ගේ ආශිර්වාදයට පුරුදු වෙන්න. ඉන් අනතුරුව ඔබට ඒ උතුම් ආරක්ෂාව රැකවරණය ස්වාභාවිකවම ළඟා වෙයි. ඔබගේ ගෙදර තුල ඒ උතුම් තෙරුවන්ගේ ආශිර්වාදය ලැබෙයි. කිසිම ලෙඩක් දුකකින් තොරව මේ ජීවිතේ ගෙවන්නට වාසනාව උදා වෙයි. ඒ දකින්න බලන්න ඒ විඳින්න හැකියාව තිබෙනවා නම් අනේක තමයි ප්‍රාතිහාර්ය කියලා කියන්නේ. ධර්මයේ ආනුභාවය Tamanගේ ජීවිතයට ලැබෙනවයි කියලා කියන්නේ. මෙන්න මේ ගමනට ඔබගේ ජීවිතය පුරුදු කරගන්න තමයි අපි මේ තරම්ම මේ වෙහිසෙන්නේ, කැප වෙන්නේ, මහන්සි වෙන්නේ. දැන් ඔබ දෛනිකව පුරුදු කළ යුතු අභ්‍යාස 4ක් ඔබට කියලා දුන්නා. එකක් ධම්මෝෂධ පූජාව, අනිත් එක ෂඩායතන පූජාව, ඒ වගේම අනුමෝදනා පූජාව, බුද්ධ භෝග පූජාව. දැන් මෙන්න මේ පින්කමට එකතු වෙන්න ඕනේ මෙන්න මේ මගට යොමු වෙන අයයි. දැන් බුද්ධ භෝග පූජාව තමයි ඔබ මේ එළවලු, පළතුරු, ඖෂධ, පැඟිරි පූජාවන්, සුවඳ මල්, විවිධ මල්, ජලජ පුෂ්ප, වන මල් පූජාවන්, මිටිහාල්, අලුත් සහල්, අලුත් වී, අලුත් ධාන්‍ය, අෂ්ට ධාන්‍ය, අගසස් පූජාවන් මේ පින්කමට එකතු කළේ. කොහොමද එකතු කළේ? මේ දෑතින්ම Tamanගේම ගේ දොර ඉඩකඩන් වතු පිටිවල සකසලා
ලෝතර බුදුරජාණන් වහන්සේට වගේ අපෝපස්ථාන කරන්න පටන් ගත්තා. අකණ්ඩව. ඒ කියන්නේ සෑම දවසේම මේ අභ්‍යාස බුද්ධ භෝග දාණය, අනුමෝදනා පූජාව, ෂඩායතන පූජාව, ධම්මෝෂධ පූජාව ඔබ වඩන්න කලින් ඔබ ගත්තා පොඩි පොතක් අරගෙන එක පිටුවක දෙපැත්ත අපි වෙන් කළා දවසේ පැය 24ට. තමන්ගේ ජීවිතේ සුරක්ෂිත වෙන ආකාරය සහ අන් අයගේ ජීවිත සුරක්ෂිත කරන මඟ අපි ලියන්න ගත්ත පොතක ඒකට කියන්නේ පුණ්‍ය පත්‍රය කියලා. ඔබ මායාවේ වසඟෙන් ගැලවෙන දහම් අභ්‍යාස ඔබ කොයිතරම් වඩනවද කියලා බලන්න. මේ ජීවිතය ඔබ සුරක්ෂිත කරගන්න කැමති නම්, මේ ඉන්න තත්ත්වයෙන් ඉහළ තැනකට යන්න කැමති නම්, ඔබගේ પરම්පරාව ලෝකේම මහා බල සම්පන්න પરම්පරාවක් වෙනවා දකින්න කැමති නම්, ඔබ පළමුවෙන් ජීවිතේ පුරුදු කරන්න ඕනේ පුණ්‍ය පත්‍රයක් ලියන්න පටන් ගන්න එක. ඒ පුණ්‍ය පත්‍රය අපි හදාගන්නේ කොලේකුයි පෑනකුයි ගත්තාම නැත්නම් පොඩි පොතක් ගත්තාම එක පිටුවක දෙපැත්ත දවසේ පැය 24ට වෙන් කර ගන්නවා. පැයෙන් පැයට. උදේ 6 ඉඳන් සවස 3 දක්වා බුදු ගුණ වලට හෝරාවන් පැයෙන් පැය වෙන් කරනවා. සවස 3 ඉඳන් රෑ 9 දක්වා ඔබ දහම් ගුණ වලට වෙන් කර ගන්නවා. රෑ 9 ඉඳන් උදෑසන 6 දක්වා සංඝ ගුණ වලට වෙන් කරනවා. දැන් අපි අවදි වුණ වෙලාවේ ඉඳන් නින්දට යන තුරුත් ඉපදුන වෙලාවේ ඉඳන් මරණයට පත්වන තුරුත් කරන කියන කටයුතු සිද්ධ කරන්නේ මේ දවසේ පැය 24 තුලයි. දැන් මේ පැය 24 තෙරුවන් ගුණ 24ට වෙන් කරගෙන අවසానයි. දැන් ඔබ දන්නවා මම මේ ගත කරන්නේ මේ තෙරුවන් ගුණයත් එක්ක කියලා. අන දැන් ඔබ හැම හෝරාවකම තෙරුවන් ගුණයක කටයුතු ආරම්භ කරනවා. ඔබ දැන් පුරුදු වෙනවා මාසේ දින 28 අටවිසි බුදුරජාණන් වහන්සේලාට වෙන් කරලා 15ක අමාවක පොහෝ දින දෙක අතිරේක දින දෙකක් ලෙස පුණ්‍ය පත්‍ර ලියන්න. 15ක පොය බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ අපුපස්ථානයට වෙන් කරද්දී අමාවක පොය පාරමිතා පුරණ බෝසතාණන් වහන්සේලාට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අපුපස්ථානයට හුරු පුරුදු කරන දවස කරගන්න. දැන් අර වෙන් කරගත්ත පිටුවේ උඩින් සටහන් කරනවා අද දවස මම වෙන් කරලා තිබෙන්නේ අමාවක පොයට පසුවද දවස නම් තණ්හංකර බුදුරජාණන් වහන්සේට කියලා. ඊළඟ දවස මේදංකර, සරණංකර, දීපංකර ආදී අටවිසි බුදුරජාණන් වහන්සේලාට මේ දවස් 28 වෙන් කරගෙන තියෙනවා. දැන් මේ ඔබට සිහිපත් කරන්නේ ඔබගේ ජීවිත සුරක්ෂිතතාවය කොයි තරම්ද කියන එක ඔබම තීරණය කරගන්න. දැන් ඔබ බලන්න ඔබගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඔබට සිහිපත් කළා දින 13ක් හදාගන්න කියලා. පැය 24 තෙරුවන් ගුණයට වෙන් කළා. මාසේ දින 28 අටවිසි බුදුරජාණන් වහන්සේලාට බාර කළා. එක දවසක් කරන සෑම කටයුත්තක්ම එක බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් සිදු කරන අපුපස්ථානය. අනිත් දවස් අනෙක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිදු කරන අපුපස්ථානය. මේ විදිහට දවස් 28 ඒ බුදුරජාණන් වහන්සේලාට Tamanගේ නිවසේ ඉඳන් ඒ කරන සෑම අභ්‍යාසයක්ම සිද්ධ කරලා ඒ කටයුත්තේ ආශිර්වාදය Tamanගේ ජීවිතයට ළඟා කරගන්නවා. දැන් ඔබ අවදි වුණ වෙලාවේ ඉඳන් නිින්දට යන තුරුත් ඉපදුන දවසේ ඉඳන් මරණයට පත්වන තුරුත් ඔබට විවිධ දේට මුහුණ දෙන්න වෙනවා.
විවිධ දේ කරන්න. ඒවා අතහැරලා දාලා නිවන් දකින්න බෑ ඔබට. ඒවා තුලට එකතු වෙලා ඒවා ඒ කරන්න පැවරෙන වැඩ ධර්මයට අනුව සිද්ධ කිරීම තමයි නිවන කියලා කියන්නේ. දැන් මේ ඔබට කියලා දෙන්නේ මම මේ දේශනා කරන දහම් දේශනා කරන තැන් ගානේ ඇවිල්ලා එහෙම නැත්නම් මේ දලදා ආම්දුරු ශ්‍රීමා බෝධි ආම්දුරු මයංගනේ නාගදීපේ කැලණිය කතරගම විතරක් නොව දඹදිව දක්වා ගිහිල්ලා රහතන් වහන්සේලා ඉන්නවයි කියන තැන්වලට ගිහිල්ලා මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවයි කියන තැන්වලට ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නවයි කියන තැන්වලට ගිහිල්ලා ඒ කරපු දේන් ලැබපු දෙයක් නැති බව තේරුම් අරගෙන ඔබට අද ඉතිරි වෙලා තිබෙන ඔබගේම gedara දොර ඉඳන් ඔබට දෛනිකව කරන්නට පැවරෙන වැඩ කටයුතු ධර්මයත් එක්ක සතර සතිපට්ඨානයත් එක්ක වැඩිම තුල මේ ජීවිතේට ආලෝකයක් ගන්න ක්‍රමයක් ගැන. දැන් අත්තාහි අත්තනෝනාතු තමන්ට තමන් විතරයි. දැන් කාගෙන්වත් ඔබට උදව් බෑ, උපකාර බෑ, සහයෝගයක් බෑ. දැන් ඔබට ඔබගේම පිහිට ආශිර්වාදයෙන් මේ ජීවිතය ආරක්ෂා කරගන්න වේලාව හෝරාව ළඟා වෙලා. වෙන මගක් අපට ඇත්තේම නෑ මේ ජීවිතය ආරක්ෂා කරගන්න. එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? දැන් ඔබ කොළයකුයි පෑනකුයි අරගෙන ඔබගේ ජීවිතයේ මුහුණ දෙන්න සිදුවෙන වේලාවල් වර්ෂයෙන් වර්ෂයට හෝරාවෙන් හෝරාවට මාසිකව දිනපතා මේ විවිධ ලෙස ඔබට විවිධ කටයුතු කරන්න වෙනවා. සමහර වැඩ දිනපතා සිද්ධ වෙනවා. සමහර වැඩ කටයුතු මාසිකව සිද්ධ වෙනවා. සමහර වැඩ කටයුතු වාර්ෂිකව සිද්ධ වෙනවා. සමහර දේවල් තම තමන්ගේ වයසේ ප්‍රමාණයට සිද්ධ වෙනවා. අන්න ඒ වගේ කටයුතු වලදී ඔබ කොහොමද ධර්මයත් එක්ක ඒ කටයුත්තට නිරත වෙන්නේ කියලා මුලින් ඔබ සැලසුමක් හදාගන්න ඔබගේ ජීවිතේට. ඒ සැලසුම ක්‍රියාවට නැංවීම සිහියේ පිහිටවාගෙන කරයි නම් ඔබට වැඩෙන්නේ සතර සතිපට්ඨානෙ. දැන් අන්න ඒ සතර සතිපට්ඨානේ වැඩෙන්න ඔබට මම දහම් අභ්‍යාස 28ක් සෑම දවසකම පුරුදු කරන්න වෙන් කරගන්න කිව්වා. මේ දවසේ පැය 24 තුල අභ්‍යාස 28ක් ඔබ දෛනිකව සිදු කරන දේත් එක්ක අභ්‍යාස 28ක් ඔබ ජීවිතයට පුරුදු කරගන්න එක අකණ්ඩව ආරක්ෂා කරන අභ්‍යාස. ඒ 28 ඔබට හදාගන්න කිව්වේ බුද්ධ භෝග දාන එක්ක, බුද්ධ භෝග පූජාව එක්ක, අනුමෝදනා පූජාව එක්ක, ෂඩායතන පූජාව එක්ක, ධම්මෝෂධ පූජාව එක්ක. දැන් අපි ධම්මෝෂධ පූජාව වඩන්නේ ඇයි? 98ක් රෝග 99ක් ව්‍යාධි සුවපත් කරගෙන මේ ජීවිතය ආරක්ෂා කරගන්න හිතන පතන අය. ධම්මෝෂධ පූජාව තමන්ගේ ජීවිතේට අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණයට 28 ගානේ වඩලා මේ ජීවිතේ ලෙඩක් දුකක් නැතුව ඉන්න පුළුවන් පරිසරය හදාගන්න. මේ ලෝකයේම විවිධ රෝගයන්ට ගොදුරු වෙද්දී ඔබ නිරෝගීව ඉන්නවා. අන්න ඔබට මේ දහම් අභ්‍යාසයට ප්‍රවේශ වෙන ක්‍රමයක් අපි උගන්වලා තියෙනවා. ඒ වගේම මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන වලින් එකක් හෝ කීපයක් අකාලේ දුකට වේදනාවට පත් වෙන්න නොදී ආරක්ෂා කරන්නට ඔබට ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඒ ෂඩායතන පූජාව. බුද්ධ භෝග දානය, ශ්‍රම දානය, බුද්ධ භාෂිත ධර්ම සජ්ජායනය. බුද්ධ භාෂිත ධර්ම සජ්ජායනය අපි කොහොමද කියලා තියෙන්නේ?
දවසකට එක පැයක්වත් ඔබගේ නිවසේ එදා විශාලා මහනුවර තුන්බිය දුරු කරන්නට දේශනා කොට වදාළ පුරුදුපු හැම නිවසකම පුරුදු කළ බුද්ධ භාෂිත ධර්මය ඒ රට වැසියන් මේ අනුව පුරුදු කරලා ඒ රට මේ විදිහටම ඇතිවෙච්ච වසංගතයෙන් බේරගෙන තව්තිසා දිව්‍ය ලෝකේ තත්වයට ඒ රට පරිවර්තනය කරගත්තා. ඒ තත්වයට ඔබගේ නිවසත් පුරුදු කරලා මේ ගමේ ගෙවල් 28ක් මේ මගට එකතු කරගන්න. හේතුව ලෝකේ මහා කළු ගලක් වේගයෙන් කැරකි පහළට එනවා නම් අපේ ගම මේ කළු ගලට යට වෙනවා නම් ඔබ තනියෙන් ඒ කළු ගලට අත් තිබ්බොත් මොකද වෙන්නේ? ඔබ යට වෙලා මැරෙනවා. ඔබත් යට කරගෙනම යනවා. පැනලා දුවන්නත් බැරි නම් අපි හැමෝම එකතු වෙලා ඒකට ඒ ගල එද්දී ඒක වළක්වන්න අපිට විවිධ දේ මැද තියන්න පුළුවන්. අනේ නිසා තමයි අපි තනියෙන් නැතුව 28 දෙනෙක් එකතු කරගත්තේ. ඇයි 28ක් එකතු කරගත්තේ අපි? එක પરම්පරාවකට අපි ආරක්ෂාව ලැබෙන්න කියලා අදිෂ්ඨාන කළා. එක බුදුරජාණන් වහන්සේ නමකගේ. අනෙක් પરම්පරාවට අනෙක් බුදුරජාණන් වහන්සේ. ඒ විදිහට අපි මේ પરම්පරා 28 ඔබගේ ගමේ පන්සලේ ධර්ම සත්‍යයන්ට වෙන් කරපු දිනේට අනුව බුදුරජාණන් වහන්සේ නමකගේ ආශිර්වාදයට මේ પરම්පරා 28 දැන් පාත්‍ර කරන්න ගත්තා. දැන් ඔබ ඒ අභ්‍යාසයට දැන් පුරුදු වෙලා බුද්ධ භාෂිත ධර්මය Tamanගේ ගෙදර සත්‍යයනය කරන දවසට එක පැයක් Tamanගේ ගමේ පන්සලේ ත්‍රිවිධ චේතීන් වහන්සේ අභියස මාසයකට එක දවසක් එක පැයක් සත්‍යයනය වසරක් තුල මේ වගේම මගට එකතු වෙච්ච ගම්දනව් දැනෙනවා නම් දකින්න අනේ එතනක අපිට මේ ධර්ම සත්‍යයන්ට එකතු වෙන්න පුළුවන් නම් එතන. අනේ එතන තමයි ශක්තිය එන්නේ. මේ තමන් වටා ලෝකයෙන් ශක්තියක් ඔබගේ ජීවිතයට ගන්න. ඒ කියන්නේ ඔබට තනියෙන් මේ ලෝකේ පවතින්න බැරි නිසා අන් අයත් අවශ්‍ය. දැන් අපි මෙහෙම හිතන්නකෝ. දැන් මේ ගමේ ගෙවල් ගොඩක් තියෙනවා. මිනිස්සු ගොඩාක් ඉන්නවා. දැන් අපි මෙහෙම හිතුවොත් දැන් ඔබ තනියෙන් හොරෙන් මේ පින්කම් ටික කරගෙන යනවා. දැන් මගේ ජීවිතේ බේර ගන්න පුළුවන්. අනිත් අයගේ ජීවිතවලින් මට වැඩක් නැහැ. ඒ අයට කිව්වට වැඩකුත් නැහැ. ඒ අය කියන දේ අහන්නෙත් නැහැ. ඒ අය වෙන පාරවල් වල යන්නේ. අන්න අපි එහෙම හිතලා කාටවත් කියන්නත් ඔබ හොරෙන් වැඩගන්න. අපි හිතමු මේ ගම් වල ඉන්න මිනිස්සු මේ ගම අතහැරලා ගියයි කියලා. සමහරට මේ ගමේ මිනිස්සු මියදුණයි කියලා. ඔබ විතරක් මේ ගමේ තනි වුණොත් ඔබට පුළුවන් ද ජීවත් වෙන්න තනි? ඔබට ජීවත් වෙන්න බෑ තනියෙන්. ඔබ තුල වැඩෙන්න ඕනේ කරුණාව සහ මෛත්‍රිය. ඇයි? මගේ ජීවිතේ විතරද ජීවිතය? ඔබ කැමතිද අනිත් අයගේ ජීවිත මියදෙනවා කියලා ඔබේ ජීවිතයත් ඒක මියදෙන්න? ඔබ කැමති නැහැ. ඔබගේ ජීවිතය ඔබ ආරක්ෂා කරගන්න කැමතියි. ඔබ අන් අයගේ ජීවිතත් ආරක්ෂා කරන්න ඕනේ. හැබැයි ඔබට ඒක මුළු ලෝකෙම එකපාර ආරක්ෂා කරන්න බෑ. ඒකට අඩුම සංඛ්‍යාවක් ඉන්නවා. ඒ තමයි අපි 7 දෙනෙක්. එහෙම නැත්නම් 28 දෙනෙක්. මෙන්න මේ 28 දෙනා අපි එකතු කරගත්තා මේ පින්කමට. අන්නේ 28 දෙනාම මේ මගට යොමු කළා. දැන් ඔබට ආපෝ සිහිපත් කරන්නම් මම. ඔබ පැය 24 තෙරුවන් ගුණයට වෙන් කළා. මාසේ දින 28 අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ වෙනුවෙන් බාර කළා. ඔබ අවදුන වෙලාවේ ඉඳන් නිින්දට යන තුරුත් ඉපදුන වෙලාවේ ඉඳන් මරණයට පත්වන තුරුත් කරන කියන කටයුතු තෙරුවන් සමග මාසික වාර්ෂිකව දෛනිකව සිදු කරන ආකාරය පෙළගස්සගත්තා. ගමේ පවුල් 28ක්
මේ මගට එකතු කරගත්තා. දැන් මේ ටික සම්පූර්ණයි. ඒ කියන්නේ පරිසමන්තෝ තායති රක්කති. තමන් සහ තම ආත්පස ආරක්ෂාව ළඟා කරගන්න මගට දැන් අපි ප්‍රවේශ වෙලා ඉන්නේ. දැන් මොනවද අපි වඩන්න ඕනේ? බුද්ධ භෝග පූජාව, අනුමෝදනා පූජාව, ෂඩායතන පූජාව, ධම්මෝෂධ පූජාව කියන මේ තරාදියෙන් මැනලා බලන්න ඕනේ ඔබ බුද්ධ භෝග පූජාව ඔබ අද වැඩුවද? අනුමෝදනා පූජාව අද වැඩුවද? ෂඩායතන පූජාව අද වැඩුවද? ධම්මෝෂධ පූජාව වැඩුවද? අන්න ෂඩායතන පූජාවේ බුද්ධ භාෂිත ධර්මය ඔබට වඩන්නට කියලා දුන්නා. ඊළඟට බුද්ධ භෝග ෂඩායතන කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන 6 ආරක්ෂා කරගන්න, සුරක්ෂිත කරගන්න වඩන බුද්ධ භාෂිත ධර්ම සත්‍යයනේ ඔබ පුරුදු කරනවා. ඊළඟ දහම් අභ්‍යාසයේ ශ්‍රම දානය. ශ්‍රම දානය කියලා කියන්නේ මොකද්ද? මේ දවසට එක පැයක්වත් Tamanගේ ගෙදර සුද්ධ කරන්න ඕනේ. එක මේ රුදුරු වසංගතයෙන් බේරෙන්න කළ යුතු වැඩයි. දැන් අපි මේ ගෙදර අද සුද්ධ පවිත්‍ර කරගත්තයි මේ ඔබ හැමෝටම අසුන් ගන්න සුදුසු ලෙස. වෙනදා තිබුණ විදිය නෙමේ දැන් මේ ගෙදර අද වෙන විදියකට. ඒ විදියට ඔබේ ගෙදර හැමදාම එකම විදියට තියන්නේ නැතුව විවිධ ලෙස වෙනස් කරලා විවිධ ලෙස සකසලා මේ ගෙදර අසිරිමත් කරන්න. අන්න ඔබේ කරන ක්‍රියාවලිය අනුව තමයි දැන් ඔබ අනිවාර්යෙන් ගෙදර සුද්ධ පවිත්‍ර කරනවානේ. ඒ කරන දෙය තෙරුවන් සමග සිදු කරන එක තමයි ආරක්ෂාව කියලා කියන්නේ. ෂඩායතන නිරෝගීමත් කරන. දැන් අපි මේ ගෙදර හැදුවේයි. අපි මේ වත්ත පිටේ සකස් කළේයි. වැට කඩළු ගැහුවේයි. මේ ඔක්කොම කරලා දැන් ඔබ මේ ගේ හදද්දී හිතුවේ නෑනේ මේ විදියට ගමේ අය එකතු කරලා මේ දන් පැන් දෙන්න. අපි හිතුවා අපේ ගෙදර හදාගන්න. හැබැයි ඔබගේ හිතේ හැමදාම තිබුණා අනේ මම මේ ගෙදර දොර හදලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට දන් පැන් පුදන්න ඕනේ. මේ ගෙදර ඉපදෙන දරුවන් අනාගතේ මේ රටේ සක්විති කිරුල හිමි රජදරුවන් බවට පරිවර්තනය කරන්න ඕනේ. මේ ගෙදර ඉපදෙන ජීවත් වෙන අයට මෙලවදී නිවන් දකින්න මඟ සලසන්න තැනක් බවට මගේ ගෙදරපත් කරන්න ඕනේ. මේ බිමේ ඉපදෙන ජීවත් වෙන මෙතන ඉඳන් හැමෝම මෛත්‍රී බුද්ධ ශාසනයේ තුරු මේ ලෝකේ පවතිනවා. ඒ ලෝකේ පවතින වෙලාවේ මේ භූමිය මේ මට ජීවත් වෙන්න ලැබිච්ච මේ භූමිය ඉපදෙන්න ලැබුණ ජීවත් වෙන්න ලැබුණ රැකියා කරන ලැබුණ ව්‍යාපාර කටයුතු කරන විවාහ ජීවිත ගෙවන්න ලැබුණ මේ අධ්‍යාපනය ලබන මේ විදියට ලැබෙන මගේ ජීවිතයට ලැබෙන සෑම තැනක්ම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට වැඩ ඉන්න දන් පැන් දෙන්න පාරමිතා පුරන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේටත් වැඩම කරන සුදුසු ලෙස මම සකස් කරන්න ඕන. අන්න ශ්‍රමදානයේ කුසලයක් බවට පත් කරගත්තා නේද? ඔබ මුඛෙන් දෙක කරගත සිතුවිල්ලේ. එතන තියෙනවද කුසලයේ? එතන තිබෙනවද නිවන? එතන තිබෙනවද සතිය? එතන තමයි තිබෙන සතිය. ඔබ හිතුවේ නෑ නේද ඔබගේ ගෙදර ඔබේ ගේ හදද්දි, වත්ත පිටියේ සකසද්දි, ගස් කොළන් ඉඳද්දි, අතුපතු ගාද්දි එතන නිවන තිබෙන බව. එතන තමයි නිවන තිබෙන්නේ. වෙන කොහෙවත් නෙමෙයි. නිවන තිබෙන්නේ ඔබ ළඟ. ඔබ අවට ඒ අවට ලෝකයෙන් ඔබ මේ නිවන සොයා ගන්නවා. අන්න මේ අභ්‍යාසයේ මේ විදිහට වැඩෙද්දි දෙවියන්ගේ බඹුන්ගේ ආශිර්වාද ලැබිලා ඔබගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන නිරෝගීමත් වෙන්න ගන්නවා. මොකක් නිසාද නිරෝගී වෙන්නේ? බුද්ධ භාෂිත ධර්ම සත්‍යයනේ නිසා, ශ්‍රම දානේ නිසා. ඊළඟ එක බුද්ධ භෝග දානේ. දවසකට එක පැයක් අඩුම බුද්ධ භෝග දානේ දෙන්න ඕනේ. අද දවසේ බලන්න බුද්ධ භෝග දානේ ඔබ ඔබගේ දරුවා හදලා දරුවට ඔබ කන්න බොන්න දුන්නාම පිනක් නෙමෙයිද? ඒ ඔබගේ දරුවා බෝධිසත්වවරයෙක් වුණොත් මේ රටේ සක්විති කිරුල් ලැබලා මුළු ලෝකයට ආලෝකයක් වුණොත් මෙලවදී නිවන් දුටුවොත් ඒ බුදු වෙන්න පාරමිතා පුරන කෙනෙක් වුණොත් පසේ බුදු වෙන්න පාරමිතා පුරන කෙනෙක් වුණොත් ඒ අයට අපුපස්ථාන කරන්න ලැබෙන එක කොයිතරම්නම් කුසලයක්ද? ඒ
මගේ දරුවා මේ වගේ කෙනෙක් කියලා හිතලා ඔබ අපුපස්ථානයක් ලෙස බෝසතාණන් වහන්සේලාට සිදු කරන අපුපස්ථානයක් ලෙස අපුපස්ථාන කළොත් බලන්න සංඝේ දෙහි ගෝතමි සංඝයාට දෙන්න බුදුරජාණන් වහන්සේට අපුපස්ථාන කරනවා කියලා කියන්නේ ඒ අපුපස්ථානය කරන්නම් ඔබ ශාසනයට අපුපස්ථාන කරන්න කියලා මහා ප්‍රජාපති ගෝතමීට ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහා ප්‍රජාපති ගෝතමී පුංචි කාලේ ඉඳන්ම මේ පොඩි දරුවව රැක බලාගත්තනේ දවස් 7කින් පස්සේනේ ඇයට ලැබුණේ. නේද? දරුවෙකුට දවස් 7කින් පස්සේ ජීවත් වෙන්න පුළුවන්ද? මේ අම්මලා දන්නවනේ. දවස් 7කින් පස්සේ තනියෙන් ජීවත් වෙන්න බෑනේ මවක් මරුණට පස්සේ. එහෙමනම් තව මවක් ඕනේ. වසර දෙකක්වත් අඩුම තරමේ මේ දරුවෙක් රැක බලා ගන්න ඕනේ. එතනින් පස්සේ තමයි දරුවෙකුට තනියෙන් ජීවත් වෙන්නවත් මොනවා හරි දෙයක් හොයලා පියලා කන්න පුළුවන්කම දෙන්නේ. තිරසංගත සතෙක් නම් ඉපදිච්ච දවසේ ඉඳන් එදාට පොහොද උට හොයාගෙන පියාගෙන කන්න පුළුවන්. ඒත් මේ මිනිසා කියන සත්වයාට එහෙම බෑ. ඒ පුංචි කාලේ රැක බලාගත්ත මහා ප්‍රජාපති ගෝතමී අය ඒ පාරමිතා පුරන බෝසතාණන් වහන්සේට අපුපස්ථාන කරන්න පින් කරපු මවක්. ඈට හිතෙනවා චීවරයක් මහලා මේ සුගත චීවර පූජා පවත්වන්න. අපි මේ පින්කමේ තියෙන එක පූජාවක් නේ. ඒ සුගත චීවර පූජාව කියද කියන සංඝේදී සම්බුද්ධ ශාසනයට අපුපස්ථාන කරන්න. ලෝතර බුදුරජාණන් වහන්සේට අපුපස්ථාන කළා වගේ. ඔබ බුදුරජාණන් වහන්සේට අපුපස්ථාන කරනවා තමයි ඔබගේ ගෙදර ඔබගේ දරුවට අපුපස්ථාන කරනවා කියන්නේ. ඒත් දැන් මහා ප්‍රජාපති ගෝතමී පුංචි කාලේ දැක්කේ නෑනි සිදුවත් කුමාරයා බුදු වෙයි කියලා. බුදු වෙන කෙනෙක් හොයා අපුපස්ථාන කරන්න ගියා නම් අර තමන්ගේ නිවසේ හිටපු බුදු වෙන්න හිටපු කුමාරයාට අපුපස්ථාන කරන්න තිබිච්ච වාසනාව තමන්ට අහිමි වෙනවා. ඔබ ළඟ ඉපදිලා ඉන්නේ පාරමිතා පුරන අය. ඔබ ළඟ ඉන්නේ මෙලවදී නිවන් දකින අය. මේ මිනිස් භවයක් ලබන්නේ මේ වගේ. ඒ වගේ අයට අපුපස්ථාන කරන්න ලැබෙනවා නම් අන්න ඒක තමයි ලෞතර බුදුරජාණන් වහන්සේට සිදු කරන අපුපස්ථානය. දැන් බලන්න ඔබගේ ගෙදර දරුවට උයලා පියලා කන්න බොන්න දුන්නත් ඒ දරුවට අවශ්‍ය අපුපස්ථානය කළත් එතන නිවන තිබෙන බව ඔබට දැන් පැහැදිලිද? ඔබේ අම්මා තාත්තා සැඳෑ වයසේ ජීවත් වෙන නැන්ද මාමා ඔබගේ ගෙදර ජීවත් වෙන සහෝදර සහෝදරයන් ඔබගේ ගෙදර ජීවත් වෙන අය ඒ අය දෙස බලන්න. අර ඔබ දැන් ලියාගත්තනේ අවදි වුණ වෙලාවෙ ඉඳන් නිින්දට යනතුරුත් ඉපදුන වෙලාවෙ ඉඳන් මරණයටපත් වනතුරුත් ඔබට විවිධ අය මුණ ගැසෙනවනේ. ඒ මුණ ගැසෙන අයත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා ඔබ දැන් සැලසුමක් හදනවා. අනේ හදන සැලසුමේ අම්මා තාත්තාත් එක්ක මම කොහොමද වැඩ කරන්නේ? සහෝදර සහෝදරයන් එක්ක කොහොමද වැඩ කරන්නේ? ස්වාමි බිරින්දාවරුන් එක්ක වැඩ කරන්නේ කොහොමද? දූපුතුන් එක්ක මම කොහොමද වැඩ කරන්නේ කියලා දැන් ඔබ ලේඛනයක් හැදුවා. දැන් ඔබට පේනවාද ඔබගේ දරුවා බෝසතාණන් වහන්සේ නමක් බව? පාරමිතා පුරන කෙනෙක් බව? ඔබට පේනවාද ඔබගේ අම්මා තාත්තා මෙලවදීම නිවන් දකින බව? ඔබ ඒ තත්වයට ඔබගේ ගෙදර අරගෙන යන්න ඕනේ. අන්න බුද්ධ භෝග දානි කන්න බොන්න කෑම බීම ටික දෙනවා. ආහාර පාන අපි හිතමු අද දවසේ කාටවත් අද ගෙදර කන්න දෙන්න නැතුණයි කියලා. ඔබ හිටවපු ගහක කොලක ගෙඩියක් තිරිසංගත සතෙක් ඇවිල්ලා කාලා යනවා. අන්න ඔබට පුළුවන්කම ලැබුණා බුද්ධ භෝග දානයක් දෙන්න. කවුද මේ තිරිසංගත සතා කියලා කියන්නේ? සමහර විට ඔබට මිනිසත්කම අරගෙන දෙන්න උදව් කරපු ඔබගේ සංසාරගත ඥාතියෙක්. තෝදෙය්‍ය මානවකයා ගැන ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනුශාසනාව බලන්න. තමන්ගේ තාත්තා බල්ලෙක් වෙලා ඉපදිලා තමන්ගේ ගෙදරම ඇවිල්ලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී මේ බල්ලා බුරන මොකද කිව්වේ? ඔබට මිනිසත්කම ලැබිලා සිටු තනතුර ලැබිලා ධන දහන්නේ ලැබිලා සියලු සැප සම්පත් ලැබිලා ඒ ලැබපු මිනිසත්කම අර්ථවත් කරගන්න ඔබට වාසනාව තිබුණේ නැහැ. මොකක් නිසාද? ඔබට වෙලාවක් තිබුණේ නැහැ. පිළිවෙලක් තිබුණේ නැහැ. දිනචර්යාවක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ මිනිසත්කම අහිමි වෙන හැටි කියනවා. මොකක්ද නැත්තේ? දිනචර්යාව නැතිකම, වෙලාවට වැඩ නොකිරීම, පිළිවෙලක් නැතිකම.
හිතන දේ විවිධ දේ කිරීම. මේ සිටුවරයා අවසානයේ මැරිලා ගිහිල්ලා බල්ලෙක් වෙලා ඉපදෙනවා. බුදුරජාණන් වහන්සේ කියන ඔබ ඒ ඔබගේ නොසැලකිල්ල නිසාද තිරිසංගත භවයට පත් වෙලා ලෞතර බුදුරජාණන් වහන්සේට බුරලා ඔබ කොහේ යන්නද හදන්නේ කියලා අහනවා මේ බල්ලගෙන්. බල්ලා අර හිටිය හැමදාම මේ පුටුව ඇඳ ඒ වගේ නිදාගත්තේ. ඔහු ගිහිල්ලා ලිප ළඟ නිදා ගන්න. අලු ගොඩක් මත නිදා ගන්න. මේ සිටු පුත්‍රයා ගෙදරට ආවට පස්සේ අහනවා මොකද මේ වුනේ? කවදාවත් අපේ මේ බල්ලා මම හුරතලයට හදන බල්ලා කවදාවත් අලු ගොඩක නිදාගත්තේ නැහැ. ඇයි ඔබ රැක බලාගත්තේ? ලෞතර බුදුරජාණන් වහන්සේ මෙතනින් යද්දි මේ බල්ලට මෙහෙම කිව්වා. එනිසා මගේ තාත්තා බල්ලට උපමා කළා. එහෙම මගේ තාත්තා එහෙම වෙන්න බෑ. ඇයි? මගේ තාත්තා මිනිසුන්ට කන්න බොන්න දුන්නා. මිනිසුන්ට උදව් කළා. දානමාන දුන්නා. විවිධ දේවල් කළා. මේ රටේ ඒ තරම් හොඳින් හිටපු කෙනෙක් එහෙම උනේ කොහොමද කියලා. මොකද්ද? අන දන් පැන් දුන්න නිසා තමයි මේ බල්ලට අද ඇඳක් හම්බ වෙලා තිබෙන්නේ. මේසයක් හම්බ වෙලා තියෙන්නේ. මේ කෑම බීම ටික ලැබිලා තියෙන්නේ. ඒ දිනචර්යාවක් නොතිබිච්ච නිසා මිනිසත්කම අහිමි වුණා. මේ බුදුරජාණන් වහන්සේගේ දහම අපේ ජීවිතයට ගලප ගන්න. ඒ තිරසංගත සතා තමයි මේ ඔබගේ ගෙදර ළඟ ඉන්නේ. ඒ සංසාර පුරුද්ද. දැන් ඔබ ළඟට එනවා පිහිට ගන්න. ඔබ ධර්ම සත්‍යයනය කරද්දී ඒ ධර්ම සත්‍යයනයේ ආනුභාවයෙන් මේ අයව සුවපත් කරන්න පුළුවන්. ධර්ම සත්‍යයනය කරද්දී මහ පොළොව පිරිසුදු වෙනවා, වාතය පිරිසුදු වෙනවා, ආහාර සහ ජලය පිරිසුදු වෙනවා, ශරීරය පිරිසුදු වෙනවා, මනස පිරිසුදු වෙනවා. මේ හුස්ම රටාව වෙනස් වෙන්න ගන්න. මේ ධර්ම සත්‍යයනය කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නෙවෙයි. ඔබගේ හුස්ම රටාව වෙනස් කිරීම වෙනුවෙන්. මේ ශරීරගත වෙන ඔබට හානි කරන විස සහිත සත්තුන් ගේ හුස්ම රටාව වෙනස් වෙද්දී ඒ සතා සූපත් වෙනවා. එතකොට ඔබේ ශරීරයේ තුලන් අහිතකර සතුන් සූපත් වෙලා ඉන්නවා. මේ ගෙදරවට ලෝකේ ඉන්න අහිතකර සත්තු මේ ධර්ම සත්‍යයනේ හඬත් එක්ක සූපත් වෙනවා. අන්න සතිපට්ඨාන සූත්‍ර දේශනාව මාස 3ක් සත්‍යයනේ කරනවා භික්ෂුන් වහන්සේලා. මොකද ඒ සූත්‍ර දේශනාවේ වෙන්නේ ඒ ධර්මය ආගෙන හිටපු වවුල්ලු 500ක් ඒ භවය මිදිලා මිනිසත්කම ලබලා තියෙනවා. එහෙමනම් මේ ධර්ම සත්‍යයනේ ඔබ ගෙදර කරද්දී ඔබේ නමින් මිය ගිහිල්ලා මේ සසර ගමනේ අතරමං වෙලා ඉන්න මේ තිරිසංගත සතා සුවපත් වෙනවා. ශ්‍රමදානේ කරද්දී පරිසරය වෙනස් වෙනවා නේද? ධර්මයට ගැළපෙන ලෙස මේ භූමිය සකස් වෙනවා. ඔබගේ තුල ආධ්‍යාත්මික ගුණයේ බලයක. මොකද වෙන්නේ? අන්න ඒ තිරිසංගත සතත් ඒ විදිහට හැදෙන්න පටන් ගන්නවා නේද? එතකොට ඒ සතාගේ භවයේ සූපත් වෙන්න ගන්නවා. ෂඩායතන ඇස කන නාසය දිව ශරීරයේ මනස පිරිසිදු වෙන්න ගන්නවා. ඊළඟ බුද්ධ භෝග දානේ ඔබගේ ගෙදර වත්තේ පිටියේ වවපුවා බුද්ධ භෝග ලෙස පරිභෝජනය කරනවා. මොකද වෙන්නේ? දැන් තිරිසංගත සතා කෑවට පස්සේ ඒ සතාගේ භවයේ සූපත් වෙනවා. ගෙදර ඉන්න කෙනෙක් කෑව බිව්වත් ඒ සත්‍යයාගේ භවයේ සූපත් වෙනවා. ඒ වගේම මේ තිරිසංගත සතාගේ ඔබගේ ගෙදර ඉන්න දරුවගේ ඔබගේ ගෙදර ඉන්න අම්මා තාත්තගේ සහෝදර සහෝදරයන්ගේ අසල්වාසීන්ගේ ජීවිත වෙනස් කරන තරම් මහා බල සම්පන්න ගහක් කොලක් තමයි මේ ගෙදර වවපු බුද්ධ භෝගය කියලා කියන්නේ. ඒ නිසා තමයි ඔබ බුද්ධ භෝග දානේ ඔබගේ දායතින් සකසලා අපුපස්ථාන කරන්නේ. ඔබට උයන්න පියන්න ලැබෙන එක කොයිතරම් පිනක්ද කියලා බලන්නකෝ. සමහර අය මේක දකින්නේ කර්මයක් කියලා. මේ කවදාවත් මේ කර්මයෙන් මිදෙන්න විදියක් නැහැ. කොච්චර උයලා පියලා කන්න දුන්නත් කිසි ගුණයක් නැහැ කියලා ඔබට හිතෙනවා. ඒ මොකද්ද? ගෙදර ඉන්න අයගේ දඩබ්බරකම, අකීකරුකම, විසමාචාරකම නිසා නේද? අනේ මගේ අය මම හිතන විදියට හිතන්නේ නැහැ. මම දකින විදියට දකින්නේ නැහැ. මම පතන විදියට පතන්නේ නැහැ. මොකද මේ වෙලා තියෙන්නේ කියලා ඔබ කල්පනා කරනවා.
බුද්ධ භෝග දානේ පුරුදු පුහුණු කරලා බලන්න. මේ දඩබ්බරකම අකීකරුකම විසමාචාරකම නැති වෙනවා. ඔබගේ ගෙදර ඉපදිලා ඉන්නේ සංසාරගත වෛරයක් පිරිමහන්න වුණත් බුද්ධ භෝග දානේ පරිභෝජනයේ දිනපතා පුරුදු කෙරෙව්වොත් ශ්‍රම දානය තම නිවසේ Taman පුරුදු කළොත් බුද්ධ භාෂිත ධර්ම සත්‍යයනේ පුරුදු කළොත් ඔබගේ ෂඩායතන නිරෝගිමත් වෙනවා වගේම ඔබගේ પરම්පරාව හරි පාරට රැගෙන යන්නට ඔබ වාසනාවන්ත වෙනවා. දැන් බලන්න නිවනට යන්න පාරමිතාවට අපුපස්ථානෙට ඔබ පුරුදු වෙලා ඔබට පුළුවන් වුණා නේද නිවන් දකින්න තරම් මහා පිංකමක් කරලා. දැන් මේ ෂඩායතන පූජාව ඊළඟ අනුමෝදනා පූජාව. දැන් අනුමෝදනා පූජාවට අපි ඔබට විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා මේ පින්කමට එද්දි අරගෙන ඉන්න ඕන පූජාවල් මේ කියන්නේ. දැන් ෂඩායතන පූජාව වඩපු අය තමයි මේ පින්කමට එන්න ඕන. මොනවද? ෂඩායතන, බුද්ධ භෝග දානේ, ශ්‍රම දානේ, බුද්ධ භාෂිත ධර්ම සත්‍යය. ඒ මඟ වඩන්න නැතිව එන අයට මේ ධහම අවබෝධ වෙන්නෙත් නැහැ, මේ ආශිර්වාද ලැබෙන්නෙත් නැහැ. මේ රුදුරු වසංගතයෙන් ඔබගේ ජීවිත බේරගන්න තෝරාගත්ත પરම්පරා 28ක් ධර්මීය ආශිර්වාදයට පත් කරන දෙවියන්ගේ බඹුන්ගේ ආරක්ෂාව රැකවරණය ළඟා කරන ඒ ඓතිහාසික මොහොතක් මේ. ඒ මොහොතට එන්න ඔබ පේ වෙන්න ඕනේ, සංවර වෙන්න ඕනේ, සිල්වත් වෙන්න. අන්න ඒකට ඒ ඔබ සූදානම් කරන එක තමයි මේ ෂඩායතන පූජාව. දැන් ඒකට ඔබ අරගෙන එන එක තමයි අනුමෝදනා පූජාව. දැන් අපි හරි පුරුදු වෙන්නේ ලේසියිනේ ඕනම පින්කමක් කරන්න සල්ලි ටිකක් දුන්නාම ඔක්කොම වැඩි ඉවරයි කියලා තමයි අපි හිතන්නේ. මම පන්සලේ චෛත්‍ය හදන්න සල්ලි දුන්නා, බෝධි හදන්න සල්ලි දුන්නා, විහාරය හදන්න සල්ලි දුන්නා. මේ අසල්වාසීන්ට උදව් කළා, විවිධ දේ දුන්නා. තොයේ මානවකයා තොයේ දේමනි කරලා තියෙන්නේ. දැන් මේ දේ කරපු මේ ඔක්කොම බර කරට අරගෙන වැඩ කරපු කෙනා මේ රුදුරු වසංගතයටපත් වුණොත් මොකද හිතෙන්නේ? එහෙම අපි හිතමු මෙයා ඒ පින්කම කරපු කෙනා ජීවත් වෙනවා, තමන්ගේ પરම්පරාවම ඉවර වෙනවා කියලා හිතන්නකො. තමන්ට හිතෙනවනේ අනේ අපුයි කියලා තමන්ට දැනෙනව නේද? බඩපපුව පිච්චිලා යනව නේද? ඇයි? අනේ අපුයි මම මෙච්චර දන්පැන් දීලා මට මේ තෙරුවන්ගේ ආශිර්වාදයෙන් මගේ પરම්පරාව බේර ගන්න බැරි වුණානි කියලා. මට බුදුදහම වැඩක් නැහැ කියලා හිතෙනවා ඔබට. ඇයි? හදවතට සමීපව කටයුතු කරන අයගේ ජීවිත අකාලේ නැති වුණොත් ඒක තරම් දරන්න බැරි අය වෙන ප්‍රශ්නයක් නැහැ. ජීවත් වෙලා වැඩක් නැහැ වගේ හිතෙනවා. මැරෙන්න විදියකුත් නැති නිසා ජීවත් වෙනවා. ඒ උනේ කොහමද? ඔබ මේ ඒක සතර සතිපට්ඨානයට අනුව වැඩි වෙන්නේ නැති නිසා. ඒ නිසා තමයි අපි අපේ අතීත પરම්පරාවේ අය පුරුදු පුහුණු කරලා තිබුණේ ප්‍රාර්ථනා පඬු පූජාව. ප්‍රාර්ථනා පඬු අපි වෙන් කළා. ඒ කියන්නේ ඔබගේ ජීවිතේ යමක් ලබා ගන්න ඔබ හිතනවා නම්, ජීවිතේ අරමුණක් කරා යන්න හිතනවා නම්, ජීවිතේ කිසිවක් ලබා ගන්න එපා ප්‍රාර්ථනා පඬුවකින් තොරව. ඒකට හේතුව දැන් අපි හිතන්නකො මේ ගොඩ නැගිල්ල කියලා. මේ වටේට අපි දාලා මේ සිමෙන්ති දාලා මේ බිම වහලා තියෙනවා. මෙතන අපි හිතමුකෝ ඔබ ප්‍රාර්ථනා පඬුරක් වෙන් කරන්න තු මේ ගොඩ නැගිල්ල හදද්දි මේ වෙලාවේ සතෙක් මැරුණයි කියලා. එහෙම නැත්නම් මේ සතා පණ පිටින් මේ ඇතුලේ වැළලුණා කියලා. ඔහුට එන්න යන්න බැරි වුණා කියලා. ඔබට අකුසලයක් සිද්ධ වෙලා නේද? අන්නේ ඇති වෙන අකුසලයේ සුවපත් කරන තමයි මොන වැඩේ පටන් ගන්න කලිනුත් ප්‍රාර්ථනා පඬුරක් වෙන් කරන්න කියන්නේ. මෙන්න සල්ලි පූජා කරන ක්‍රමය. ඔබ කොහේ හරි ගහක කොලක කොහේ හරි තැනක ගැට ගැහුවයි කියලා ඒ ප්‍රාර්ථනා පඬුරක් නෙවෙයි. ප්‍රාර්ථනා පඬුර වෙන් කරන්නේ අනාථ පිණ්ඩික සිටුතුමා රත්නමාලී දැහැනට අනුව ජේතවනා රාමය 84000ක් වෙහෙර විහාර එක්ක ගොඩ නැගුවා වගේ. ගොඩනගන්න මේ ධනය මට පූජා කරන්න ලැබෙන්න ඕනේ. ඒ ප්‍රාර්ථනාවෙන් ඇති වෙන අකුසලය එතනින් සූපත් වෙන්න ඕනේ කියලා. දැන් බලන්න ඔබ කරන කියන සෑම කටයුත්තකටම ප්‍රාර්ථනා පඬුරක් වෙන් වෙනවා නම් මේ තුල ඔබ අකුසලයෙන් ඔබ සූපත් වෙනව නේද? එතන වැඩෙන්නේ මොකක්ද? සතියේද? සිහිය තිබුණොත් නේද ඒ වැඩේට සූදානම් වෙන බව නේද? මායාවේ වසඟෙන් ඔබව බේර ගන්න පුළුවන්කම තියෙනවා. මොනවටද අපි පඬු ගැට ගහන්නේ? සුව කළ නොහැකි රෝග වෙනුවෙන්, විසඳිය නොහැකි ගැටලු වෙනුවෙන්, ළඟා විය නොහැකි
ප්‍රාර්ථනාවන් වෙනුවෙන්. දැන් මේ ප්‍රාර්ථනා පඬුර කියලා කියන්නේ ඔබව හරි පාරේ අරගෙන යන මාවත. ඔබට ඔබගේ ඇස් දෙක තිබුණාට අනාගතේ පේනවද? අනාගතේ පේන්නේ නැහැ. දැන් තාක්ෂණයේ තියෙනවනේ. මේ තාක්ෂණය තුලින් දැන් මේතන තියෙන ඕන දෙයක් බලන්න පුළුවන්. ඒ දිවසක් ලබා ගන්න පුළුවන්. බැහැ. දැන් ඔබගේ ඇස් දෙකෙන් පේන්නේ නැති ඔබට අනාගතේ නොපෙනෙන දේ බලා ගන්න තියෙන එකම දේ තමයි ප්‍රාර්ථනා පඬුර කියලා කියන්නේ. ඔබ හිතනවා මගේ ජීවිතේ මේ විදිහට වෙන්න ඕනේ කියලා. ඔබ ඒ විදිහට හිතාගෙන ගියොත් සමහරට ඔබ ජීවිතේ වෙනසෙන්න පුළුවන්. ඒ නිසා මොකද්ද කරන්නේ? ඒ වෙනසෙන්න තියෙන මග ආවරණය කරලා ප්‍රාර්ථනා පඬුරෙන් ඔබ යන පාර වැරදි නම් ඔබව හරි පාරට අරගෙන යනවා. ඒ නිසා තමයි ප්‍රාර්ථනා පඬුරක් වෙන් කරලා වැඩේ තුල නිරත වෙද්දී එය සිද්ධ වෙන්නේ නැතත් අපි හිතන්නේ නෑ එතන පිහිටක් නෑ කියලා. අපි හිතන්නේ අපි හරි පාරට යනවා. ඔබට සමහර දේවල් ඔබේ අතීතයේ ඔබ ආපස්සට හැරිලා බලන්න. ඔබ අතීතයේ දිස බලන්න. සමහර දේවල් අනේ මට මේ අය කොයිතරම් වද දුන්නද වේදනාද සමහරට ඒ අය කරලා තියෙන ඔබගේ ජීවිතයට අවශ්‍ය දේ. ඔබට පස්සේ තමයි තේරුනේ. අන්නේ ඒ සංසාරගත ප්‍රාර්ථනා පඬුරේ ආනුභාවය. ඒ නිසා තමයි ප්‍රාර්ථනා පඬුර වෙන් කරන්නේ. ඒ වගේම ප්‍රාර්ථනා පඬුර වෙන් කරන්න කියලා ඔබට විවිධ අභ්‍යාස උගන්ලා තියෙනවා. එකක් තමයි අටලෝ දහමට ප්‍රාර්ථනා පඬුර වෙන් කරන්න ඕනේ. ලෙඩ, දුක්, කරදර, බාධක වලට. ලාභෝ අලාභෝ, අයසෝ යසෝස්ච, නිന്ദා ප්‍රශංසාච, සුඛංච දුක්ඛං. මේ අටලෝ දහමට ඔබ නිතර මූණ දෙනවා. බෙහෙත් ටිකක් ගන්න රෝහලට යන්න වුණත් ඊට කලින් ඔබ ප්‍රාර්ථනා පඬුරක් වෙන් කරනවා. දැන් අටලෝ දාමේ පඬුරු වෙලයි අනාගත ප්‍රාර්ථනාවන් පහක් අනාගත ප්‍රාර්ථනාවන් වෙනුවෙන් පඬුරු පහක් ගැට ගැහුවා. එක ප්‍රාර්ථනාවක් සඵල වෙද්දී තවත් ප්‍රාර්ථනාවකට පඬුරු එකතු කරන විදිහට. දැන් පඬුරු වැල් දෙකයි. ඊළඟ පඬුරු වැල සිත, කය, වචනය යන තුන්දර සංවර කර ගැනීම වෙනුවෙන් ගැට ගසන පඬුරු වැල. සිතට ඔබට විවිධ සිතුවිලි එනවා නේද නිතර? ඔබට කයින් විවිධ දේ කරන්න වෙනවා නේද දවස පුරාවට? ඔබට විවිධ දේ කතා කරලා විසඳ ගන්න වෙනවා නේද? දැන් ඔබ මොනවා හරි දෙයක් කතා කරන්න ගිහිල්ලා වචනයක් වැරදුනොත් මොකද්ද වෙන්නේ? වීදුරු බෝලයක් කුණු වුණා වගේ. අය කවදාවත් ඒක අලවන්න බෑ. ඇලෙව්වත් පළුද්දක් තියෙනවා. එහෙම වෙනවා නේද? ඔබට හිතෙනවා නේද මුළු ජීවිත කාලෙම අනේ මම මේ කියපු වචනේ නිසා අද මගේ ජීවිතේම අඳුරුණයි කියලා. ඔබට හිතිලා ඔබ කරනවා යමක්. ඒ කරන දේ නිසා මට මේ සිතුවිල්ල කවුරු හරි කෙනෙක් මේ සිතුවිල්ලට උදව්වක් කරන්න හිටියානම් මට මේ ඇති වෙන සිතුවිල්ල හරි වැරදි බව තෝර බේරා ගන්න තිබුණා නම් මම මේ අගාධයට අද වැටෙන්නේ නැහැ කියලා ඔබට හිතෙනවා. අන්න දැන් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න බෑ. දැන් කාගෙන් හරි ඔබ උපදෙස් ගන්නකො බලන්න. ඔබ මේ දක්වා උපදෙස් ගත්ත තැන් වලට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. දැන් ඔබ දේවාල ගානේ ගියා, විවිධ තැන් ගානේ ගියා, ඔබට උපදෙස් දුන්නා, ඔබව සුව කළ හැකි කිව්වා, ඔබගේ ජීවිතයට ආලෝකයක් විය හැකි කිව්වා. ඔවුන් මොකද කරලා තිබෙන්නේ? ඔබ රවට්ටලා ඔබගේ ධනෙ සූරාගෙන කාලා. දැන් ඔබ දන්නවා ඔබව බේරගන්න ඔබම විතරයි ඉන්නේ කියලා. අනේ ඒ නිසා තමයි ප්‍රාර්ථනා පඬුර වෙන් කරන්න කියන්නේ. වෙන් කරලා බලන්න ඔබගේ ප්‍රාර්ථනාවට අවශ්‍ය සිතුවිල්ල, ඔබගේ සිතුවිල්ල ඇති වෙන සිතුවිල්ල නිවැරදි කරන්න පුළුවන් ප්‍රාර්ථනා පඬුරට. ඒක ටික කාලයක් වඩද්දී ඔබට හොයාගන්න පුළුවන් ඒ ආලෝකයේ ලැබුණේ කොතනින්ද කියලා. ඒ තෙරුවන්ගේ ධර්මයේ. දැන් ඔබට අපුපස්ථාන කරන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේට අපුපස්ථාන කරන්න හිතන ඔක්කොම සම්බුද්ධ ශ්‍රාවකයට අපුපස්ථාන කරනවා. අන්න දැන් ඔබ ප්‍රාර්ථනා පඬුරක් වෙන් කරන ඔබ සම්බුද්ධ ශාසනයට මොනවටද ඔබ ප්‍රාර්ථනා පඬුර වෙන් කරන්නේ? ඔබ 84000ක් වෙහෙර විහාර ඉදි කරන්න තමයි ප්‍රාර්ථනා පඬුර වෙන් කරන්නේ. එහෙමනම් දෙවියන්ට පේනවා, බඹුන්ට පේනවා, ආධ්‍යාත්ම ගුණ ඇති බෝසතාණන් වහන්සේලාට පේනවා, මහරහතන් වහන්සේලාට පේනවා. ඒ අය ඔබගේ සිතුවිල්ලට ආලෝකයක් වෙනවා. ඔබගේ වචනයට
ආලෝකයක් වෙනවා. ඔබගේ ක්‍රියාවට ආලෝකයක් වෙනවා. දැන් බලන්න පිහිට ලැබුණ හැටි. දැන් සතර සතිපට්ඨානේ නේද එතන වැඩුණේ? සීය නේද තිබුණේ? දැන් මෙන්න මේ ප්‍රාර්ථනා පන්රු වලින් තමයි අපි 84000ක් විහෙර විහාර ඉදි කරන ගමනට එකතු වෙන්නේ. ඒ නිසා තමයි අපි ඔබට ගැට ගන්න මේ පන්රුවෙන් නම ගම හරියට ලියලා මේ පින්කම හරියට කරන්න. මම හිතනවා මේ ගමේ අය වැඩි දෙනෙක් මම ඊට දවස් කීපයකට කලින් ආපු වෙලාවේ මම දැක්ක බොහෝ දෙනෙක් ඒ ප්‍රාර්ථනා පන්රු හරි පිළිවෙලට හදලා තිබුණා. ඒ 820 බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණයට මේ මාසෙ වෙද්දී අපි 28ක් වෙන් කරලා අවසන් කළා. සමහර අය අපට හමු වුණා මේ වෙද්දී ප්‍රාර්ථනා පන්රු 100 200 දක්වා ගැට ගහපු අය. ඒ තරම් තමන්ගේ ජීවිතේ ප්‍රාර්ථනා සඵල කරගෙන තමයි පාණ්ඩු ගැට ගහන්නේ. අන්න ඒ ධනෙ පූජා කරන්න ඔබට කියලා දෙන්න. දැන් අනිත් පින්කම් වල නම් සල්ලි ටිකක් පූජා කළා නම් මේ පින්කම තරම් හොඳ ඒ දායකයා තරම් හොඳ කෙනෙක් අය නැහැ. මේ පූජාවේදී එහෙම සල්ලි ඔයාට පූජා කරන්න බෑ. පූජා කරනවා නම් පූජා කරන්න පුළුවන් එක පූජාවක් තමයි ප්‍රාර්ථනා පන්රු පූජාව. ඒකත් නම ගම හරියට ලියලා ඒ ප්‍රාර්ථනාව 1 2 පිළිවෙල දාලා පඳුරු වැලක් ලෙස හදලා පූජා කරන්න. ප්‍රාර්ථනාවක් සඵල වුණාට පස්සේ තව ධනයක් පූජා කරන්න පුළුවන් ඔබට. ඒ තමයි තුටු පඳුරු පූජාව නැත්නම් බාර ඔප්පු කිරීමේ පූජාව. දැන් අපි හිතන්නේ ඒකට හොඳයි අටපිරිකරක් පූජා කළා නම්. ඒකට හොඳයි සිවුරක් පූජා කළා නම්. එහෙම නැත්නම් අපි හිතන්නේ ඒවට විවිධ ඇත්තු හදලා පූජා කරනවා. රිදියෙන් හදලා පූජා කරනවා රණින් හදලා පූජා කරනවා. එහෙමනේ අපි කරන්නේ. දැන් අපි ඔබට කියන්නේ එතනදී අපි රකින්න ඕනේ ශික්ෂාපදයක් තියෙනවා. ඒ තමයි අපි සරලභාවය පුරුදු කරලාද කියන්නේ. අපේ ධනය කොහාටද යන්නේ කියලා. දැන් ඔබගේ ධනය අටපිරිකරක් පූජා කරන්න යද්දී ඔබ ඒ අටපිරිකර ගන්නේ මුහුදට එහා පැත්තේ. මහා මුහුදට එහා තමයි මේ සල්ලි ටික යන්නේ. සල්ලි ටික ගියපු නිසා තමයි අද මිත්‍යා දෘෂ්ටිකයෝ දැන් විදේශ රටවල් දැන් රට ආක්‍රමණය කරන්න පටන් අරන් නේද? ඒ කවුද කළේ? ඔබගේ අතීත මුතු මිත්තෝ. මොනවද? මේ අටපිරිකරවල් කියලා අපි ගොඩාක් ගෙනාව අපේ රට ඇතුළට. අවශ්‍ය ප්‍රමාණයට වඩා. දැන් ඔන්න බාරයක් වුණා නම් ඔප්පුන ගමන් අපි අටපිරිකරක් අරගෙන ගිහලා කොහේ හරි පූජා කරනවා. දැන් ඒක සම්බුද්ධ ශාසනයේටද? නෑ. සම්බුද්ධ ශාසනය විනාශ කරන්න ඔබේ කටයුත්ත කළේ. හැබැයි අටපිරිකර තරම් මේ ලෝකේ මහා බල සම්පන්න පින්කමක් නෑ. ඇයි? මුළු සම්බුද්ධ ශාසනයේ පවතින අෂ්ට පරිස්කාරය මත. මේ පැවිදි දිවියටපත් වෙන අටපිරිකරක් ඕනේ. පැවිදි වෙන දවසටත් ඕනේ. උපසම්පදා වෙන දවසටත් ඕනේ. ඒ අටපිරිකර පූජාවක් අපි හැමෝම කරලා තියෙනවා. අටපිරිකර මේ ජීවිතේ අටපිරිකර පූජාවක් ඔබ අය කරලා තියෙන්න ඕනේ. කාටද අටපිරිකර පූජාවක් කරන්නේ? පැවිදි වෙන කෙනෙකුට අටපිරිකරක් පූජා කරන්න. පැවිදි වෙන්නේ නැතු නිකන් කොහේ හරි බෝධිය ළඟ චෛත්‍ය ළඟ විහාරය ළඟ හාමුදුරු ළඟ මම ළඟ පූජා කළයි කියලා ඔයාට අටපිරිකර පූජාවක් මේ ජීවිතේට කළා වෙනවත් කිසිසේත්ම නැහැ. අන්න ඒ ධනය අනුමෝද තුටුපඬුරු පූජාව. තුටුපඬුරු පූජාවෙන් තමයි බුද්ධ භෝගයෙන් පිරි බෝසත් නිවසක් හදලා අගසස් පූජාව පවත්වන්න කිව්වේ. දැන් මේ ධනෙ වෙන් කරලා මොකද්ද කරන්න කිව්වේ? මේ පින්කමට එකතු වෙච්ච මේ 28 දෙනාගේ ගෙවල් 28 අටවිසි බුද්ධ භෝගයෙන් පිරි බෝසත් නිවසක් බවට පත් කරන්න ඕනේ. දැන් ඒ පින්කමට ලං වෙද්දි තමයි ඔබේ ප්‍රාර්ථනා සඵල වෙන්නේ. එතකොට ඔබේ තුටුපඬුරු මොකද අපි පින්කමක් කරනවා නම් අටවිසි බුද්ධ භෝගයෙන් පිරි බෝසත් නිවසක් බවට මේ ගම පත් කරන්න යනවනම් දෙවියන් බමුණු එකතු වෙලා ඒකට අවශ්‍ය ධනෙ අපට හොයලා දෙනවා. මොනවද අපිට ඉස්සලම ඕනේ ධනෙ? අපි මේකට ගමේ පත් කරගන්නවා එකමවක් බුද්ධ භෝගයෙන් පිරි බෝසත් නිවසේ අගසස් පූජා පවත්වන විහාර මහා දේවිය සෝමා දේවිය වැනි ඒ ජාතියේ මව් කෙනෙක් අපි මේ ගමින් කරුණා මෛත්‍රිය තියෙන කෙනෙක් හොයන්න නැත්නම් හිතයි එයාල් අල්ලපු ගෙදරට බණ්ඩක් කවවන්න ඕනෙත් නැහැ බෝංචි වවන්න ඕනෙත් නැහැ අපේ ගෙදර විතරක් වැවුවොත් ඇති මගේ හිතට සමීපව කෙනා ගෙදර වැවුවොත් ඇති කියලා ඔන්න සවුත් වෙලා තියෙන ඇට වර්ග ටික අර ගෙදරට දෙනවා හොඳ ටික Taman ළඟ තියාගන්නවා එහෙම කෙනෙකුට මේ පින්කම කරන්න බැහැනේ ඒ නිසායි මව තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ දරුවන්ව රැක බලා ගන්නවා වගේ මේ මුළු ගමම රැක බලා ගන්න තරම් පින්වන්ත මවකට බාර දෙන්න ඕනේ මොකක්ද මේ බුද්ධ භෝගයෙන් පිරි බෝසත් නිවස හදන්න. තමන්ගේ ගෙදර දැන් තමන් පටන් ගන්නවා. සාමූහිකව පටන් ගන්න අපිට සිතුවිල්ල දෙන්නේ නැහැ. ඇයි?
අපි ළඟ කරුණාව සහ මෛත්‍රිය නැහැ. අපි කරුණා මෛත්‍රිය වඩලා තියෙන්නේ කොහොමද? මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා භාවනාවක් ලෙස හැමදාම පැය දෙක වඩලා තියෙනවා. ඔබ මෛත්‍රී භාවනාව වැඩුවද? ඔබට අද වෙනකන් දැන් මේ අනුශාසනාව ඇහෙන්නේ කොච්චර කල්ද? ඔබගේ දැන් ගම්මාන වලට මේ පුරුදු කරලා ගෙවල් දැන් මේ වෙද්දි වවලා ඉවරද? නැහැ. ඇයි වවලා ඉවර? එකක් ඔබ තුල ඔබට ආශිර්වාදය ලබන්න වාසනාව මදි. අනිත් එක තමයි ඔබ තුල කරුණාව සහ මෛත්‍රිය අඩුයි. මෛත්‍රිය වඩන්න අපට හරි ක්‍රමයේ ඉගැන්වුවේ නැහැ. අපි මොකද කළේ? අපි මේ වාඩි වෙලා පළක් බැඳගෙන නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියා මන්ත්‍රයක් වගේ ජප කර කර හිටියට අපි බල්ලට කන්න දෙන්න හිතුවේ නැහැ. පූසට හරියට කන්න බොන්න දෙන්න හිතුවේ නැහැ. ගෙදර ඉන්න අයට අපි කන්න බොන්න දෙන්න හිතුවේ නැහැ. අසල් වාසීන්ට අපි උදව් උපකාර කරන්න හිතුවේ නැහැ. ඒ අයට අපි ආලෝකයක් වෙන්න හිතුවේ නැහැ. ඒ අයට අපි ආලෝකයක් වුණාම බලන්නකෝ. එයාගේ ජීවිත එයාගේ අඩුපාඩු බලන්න එපා ඔබ. දැන් ඔබගේ ගෙදර ඉන්න දරුවගේ අඩුපාඩු ඔබ බලනවද? අඩුපාඩු තියනවා කියලා කන්න බොන්න නොදී ඉන්නවද? ඔබගේ ගෙදර ස්වාමියා බිරිඳගේ අඩුපාඩුකම් දිහා බලලා ඔබ අතහැරලා දාලා අයින් වෙනවද? නෑ. ඔබ හැම වෙලාවෙම බලනවා ඒ අයව හරි පාරට කොහොම හරි ගන්න. සමහරට ජීවිත කාලේ පුරාවටම කරලා තියෙන ඒ අය හරි පාරට ගන්න. ඒ වගේ ඔබගේ අසල්වාසියත් ඔබේම සංසාරගත ඥාතියෙක් නම්, ඒ ඔබගේ අම්මා තාත්තා නම්, ඒ ඔබගේ සහෝදර සහෝදරයන් ඔබගේ ජීවිතේට ආලෝකයක් වුණේ ඒ අය නම් ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ නැති නිසා, ඒ දන්නේ නැත්te ඔබ තුල කරුණාව සහ මෛත්‍රිය නැති නිසා. අන කරුණාව මෛත්‍රිය තිබුණා නම් මේ වෙද්දී මේ පින්කම අපි දැන් ආරම්භ කරලා ඉවරයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ගම්මානේ මේ නවම් මාසේ ඉවර වෙන්න කලින් මේ ලේඛනය හදලා ඉවර කරන්න. මොකද්ද ලේඛනය? නම් 28 ලියලා 28 දෙනාගේ ගෙවල් වල වවන 820 බුද්ධ භෝග ටික ලේඛනගත කරලා අවසන් කරන්න. මොනවද ඕනි ගෙදර? කව්පිද මෑ කරල්ල බන්දක් අද වට්ටක් අද මේ බීජ වර්ග ඇට වර්ග ටික අපි සැලසුම් කරන්න. මේ දාණය මොකද අපි දැන් බාරොප්පු කිරීමේ පූජාවට ලැබෙන ධනය තුලින් අපි 820 බුද්ධ භෝගයෙන් පිරි බෝසත් නිවෙස් 28ක් හදලා එක නිවසක් එක බුදුරජාණන් වහන්සේට ගානේ නිවෙස් 28ක් හදලා 820 බුදුරජාණන් වහන්සේට දන්පැන් දෙන්න සුදුසු ලෙස පූජා කරන්න ඕනේ. ඒක තමයි බාරය ඔප්පු කරන හැටි. ඒක ඔබේ වගකීමක්. මේ බුද්ධ ශාසනය හදලා තියෙන්නේ බුද්ධ ශාසනයේ ක්‍රියාකාරකම ඔබ බලන්න හොඳට. දැන් 820 බුද්ධ භෝගයෙන් පිරි බෝසත් නිවසක් හැදුනහම බලන්න අපේ ගමේ ගෙවල් 28 මාය මේ කඩවල වල තියෙන වසවිස කන්නේ නැතුව ගෙදර තියෙන දේ උයලා පිහලා කන්න පුරුදු වුණොත් දරුවන්ට වසක් විසක් නැතුව මහ පොළොවේ වැඩෙන්න අවශ්‍ය දේ සකස් වෙලා තිබුණොත් ඔබ කොයිතරම් පිනකට එකතු වෙලාද කියලා බලන්න. අකාලේ මැරෙන්න හිටපු කෙනා අවුරුදු 100ක් ජීවත් වෙනවා. ඊට වඩා කාලයක් ජීවත් වෙනවා. ඒ අය ඒ උතුම් බුද්ධ භෝග දානේ නිසා නිවන් දකිනවා. ඒක ඔබට සසර සූපත් කරන පිනක් නෙමේද? බුදුරජාණන් වහන්සේ තමයි කියන්නේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලෝකේ තියෙනවා නම් නිවන කියන එක මේ ළඟම තියෙනවා කියලා. අපි සාමූහිකව මේ සසර සූපත් කරන ගමනට එකතු වුණොත් නිවන කියන එක වේගින් ලබන්න පුළුවන්. ළඟම දවසක ළඟා කරගන්න පුළුවන්. දැන් ඔන්න 820 බුද්ධ භෝගයෙන් පිරි බෝසත් නිවස ගොඩනගන්න අනුමෝදනා පූජා ප්‍රාර්ථනා පඬුරෙන් ලැබුණ පීඨට අනුව වෙන් කරන තුටු පඬුර වලින් අපි මේ පින්කම සිද්ධ කරනවා. ඔබේ ගමේ ධනෙ ඒකට මදි වෙයි. මේ පින්කමට එකතු වෙච්ච ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ ධනෙ ඒ සුදුසු ගමට අපි යොදවනවා. මේ පින්කමට එකතු වෙච්ච තැනට මේක ධනෙ දෙන්න ඕනේ. එහෙම නැතුව බණ්ඩක්කයි වට්ටක්කයි කිය ඇට වර්ග ටිකක් ගම් වල බෙදුවයි කියලා ප්‍රතිඵලයක් නැහැ. ඔබ ඒ ගෙදරට අවශ්‍ය බීජ වර්ග ඇට වර්ග පැල වර්ග ටික හඳුනාගෙන ඒ අවශ්‍ය දේ දෙන්න ඕනේ. මාර්තු මාසේ 2 වෙනිදා වෙද්දී අපි ඓතිහාසික පින්කම ආරම්භ කරනවා. මේ පින්කමට අපි උත්සාහවත් විය යුතු වන්නේ වසර 4-5යි. මේක කරන්න පුළුවන් නම් ඔබ අපි හැමෝම එකතු වුණොත් එක වසරකින් අපිට මේ පින්කම කරලා නිවා කරන්න පුළුවන්. මේ රට මිත්‍යා දෘෂ්ටි ග්‍රහණයෙන් ගලවන්නත් පුළුවන්. සද්ධාතිස්ස කුමාරයාට ගිය එක අවුරුද්දයි. එක අවුරුද්දකින් කුඹුරු 84000ක් හදලා මේ අගසස් පූජාව පැවැත්තුවා. මොකද බාරේ මගේ ප්‍රාර්ථනා සඵල වෙන වාරයක් ගානේ බාර ඔප්පු කිරීමේ පූජාව පවත්වන්න නැත්නම් මොනවද? මේ තුටු පඬුරු වලින් අගසස් පූජාව තියන්න. අගසස් පූජාව තියන්නේ මෙන්න මේ බුද්ධ භෝගයෙන් පිරි බෝසත් නිවෙස් ටිකට කුඹුර ගානේ හොයලා දෙන්න ඕනේ. වී ටික වපුරන්, බිත්තර වී කුඹුරු තියෙනවා නම් බිත්තර වී ටික දීලා, තෙල් පොහොර ටිකේ අවශ්‍ය ඒ වසවිස නැති දේ ටික දීලා, තෙරුවන්ගේ ආශිර්වාදයට මඟ කියලා දීලා ඒ දේ දෙන්න ඕනේ. නැතිනම් අපි කුඹුරක් කොහින් හරි හොයලා ගන්න ඕනේ. හොයලා අරගෙන ඒ තැනට අපි කුඹුර ගානේ අරන් දෙන්න මේ ධනෙ යොදවලා අරන් දීලා අන්න ඒ ඇයට කුඹුරු ටික වපුරලා ඒ ගමේ පවුල් 28ට
තුන් වේල කන්නට සහල් ටික වී ටික ලැබෙන ලෙස සකස් කරලා ඉවර කරනවා. අවුරුදු 5ක් ඇතුළත අපි මේ පින්කම අවසන් කරනවා. එක අවුරුද්දට එක කුඹුර ගානේ ගන්න බලන්නකෝ. අපි මේ තැන නැත්තම් වෙන ගමකින් හරි මේ කුඹුර ටික අපි හොයලා ගමුකෝ. මේ සම්බුද්ධ ශාසනයට ලැබුණ ධනෙ එතෙන්ට යොදවන්න ඕන. ඇයි අපි එතෙන්ද මේ ධනෙ යොදන්නේ? ඔබ හිතනවාද ඒක මේ පන්සලේ පින් කැටේට දාන්න ඕනේ? පන්සලේ පින් කැටේට දැම්මට පස්සේ ඒක බැංකුවේ දාලා පොතක ලියලා තියන්න ඕනේ කියලා. අපි නේද මේ වරද කළේ? අපි මේ ධනෙ ගෙනහිල්ලා කොහේ හරි ගැට ගැව්වා. ඒ ධනෙ ගිහිල්ලා පින් කැටේක දැම්මා. පන්සලේ කළමනාකරණයේ දුර්වල වෙච්ච නිසා පින් කැටේ තිබිච්ච සල්ලි ටික ගිහිල්ලා බැංකුවේ දැම්මා. බැංකුව කියලා මොකක්ද ආවේ? මේ විදේශිකයන් මේ රට ආක්‍රමණය කරලා අපේ ධනෙ සූරාගෙන කන්න ඔවුන් හැදුවා බහුජාතික සමාගමක් බැංකුව කියලා. ඒ සමාගමට දාපු ධනෙ නිසා නේද අද ඉඩකඩම් දේපොළ වලින් පිරීලා හිටිච්ච මිනිස්සු අද ඉන්න තැනක් නැතුව මේ මහ පොළොවේ දුක් විඳින්නේ. දැන් බෞද්ධයා මහා පාරෙන් හිඟා කද්දී මහා ලොකු රුවන්වැලි මහා සෑය වගේ විහෙර විහාර හැදුවට ශාසනය පවතිනවද? වෙන රටක එපා යාපනයේ දැන් විහෙර විහාර කුඩු කරනවා. ඇයි? මිත්‍යා දෘෂ්ටිකයන්ට රට බාර කළේ ඔබම. ඔබේ පරම්පරාව. ඔබ කැටේට කියලා දාපු එක ගිහිල්ලා වැටුණා බැංකුවට අපි නැති තැන අපේ ධනෙ සමිතිය කියලා අපි සමාජික මුදල් කියලා එකතු කරලා ඒ ධනෙ අපි බැංකුවට දැම්මා. මේ විවිධ පිනට දහමට කියලා එකතු කරලා ගිහිල්ලා ඒවා බැංකුවට දැම්මා. ශාසනයට දෙව්වේ නැහැ. ශාසනය කියන්නේ කවුද? ශාසනය කියන්නේ ඔබ. ඔබගේ ගෙදර නේද බුදුරජාණන් වහන්සේ ඉපදෙන්නේ? ඔබගේ ගෙදර නේද බෝසතාණන් වහන්සේ පහළ වෙන්නේ? මේ ධනෙ යොදවන්න ඕනේ එතෙන්ට. එහෙනම් ඔබ අපෝපස්ථාන කරන්න ඕනේ කාටද? ඔබ අවට ඉන්න ඔබගේ ගෙදරට. ඔබ අවට ඉන්න සමාජයට. ඔබ ඉන්න ගමට. ඒ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේට සිදු කර අපෝපස්ථාන. සංඝේ දේයි ගෝතමි මහා ප්‍රජාපති ගෝතමිනි කිව්වේ ඔබ බෝසතාණන් වහන්සේ රැක බලා ගත්තේ බෝසතාණන් වහන්සේ බව නොදැන. එනිසා මේ ලෝකයට මේ විදිහට අපෝපස්ථාන කරන්න. එතන නේද නිවන තිබෙන්නේ. එතන නේද පින තිබෙන්නේ. එතන නේද දානෙ තිබෙන්නේ. ඔබ කාලා බීලා සතුටින් හිටියට එක තැනකට ධන දාහනේ දීලා මේක මිත්‍යා දෘෂ්ටික தත්ත්වයට මේ බුදුදහම අරගෙන ඇවිල්ලා කවුරු හරි මේ වසර 200කින් ඒක උනේ 1821 මේ ශාසනය රැකගත්ත පරම්පරාවල් ඔක්කොටම ගිනි තිබුවා. මේ රට උන්ට ආක්‍රමණය කරන්න බැරි නිසා ඔවුන් තීරණය කළා මේ ශාසනයට අපුපස්ථාන කරන පරම්පරාව විවර කරේ නැතිනම් මේ රට ආක්‍රමණය කරන්න බෑ. ඔවුන් මොකද කළේ? මේ සම්බුද්ධ ශාසනයට මිනිසුන්ට අපුපස්ථාන කරන උදව් කරන මිනිස්සු හොයලා ගම් දනවස් ගිනි තිබ්බා. මේ ගම් නගර ලේ විලවල් වගේ ගලාගෙන ගියා. ඒ දිනේ එනවා තව ස්වල්ප දිනකින්. ඒ ඔබගේ අතීත මුතුන් මිත්තෝ ඔබට මේ රට රකින්න මේ ශාසනය බේරන්න සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ජීවිත පූජා කරපු අය. අන්න ඒ අයගේ දිනය අපි ආරම්භ කරන්න එතන ඉඳන් වසරක් දෙකක් තුනක් ඇතුළත අපි අපේ ගමේ ගෙවල් 28 කුඹුර ගානේ හොයලා දීලා ඒ හැම ගෙදරක්ම බුද්ධ භෝගයෙන් පිරි බෝසත් නිවස බවට පරිවර්තනය කරලා ඒ අයට අවශ්‍ය ධාන්‍ය වර්ග, ඇට වර්ග, බීජ වර්ග ටික අපි මෙහින් නැත්තම් වෙන කොහින් හරි හොයලා දීලා මේ මුළු ගමම බුද්ධ භෝගයෙන් පිරි බෝසත් නිවසක් කරනවා මට ලැබෙන පිහිටට කරන උතුම් පින්කමක් ලෙස. අන්න ඒකට තමයි ඔබට තුටුපඬුරු පූජාව වෙන් කරන්න කිව්වේ. ඒ වගේම දැන් ඔබට හිතනවා හරියම සිහිනයක් තියෙනවා ගෙයක් හදාගන්න තිබුණා නම් කියලා. දරුවට උගන්වන්න තිබුණා නම් කියලා. ඒ වගේම යාන වාහනයක් ගන්න තිබුණා නම් කියලා. ඉස්සෙල්ලාම අන්න ඒකට ඔබට ලැබෙන ධාර්මික ධනෙ ඔබට ලැබිච්ච දේෙන් ඒ කිසිවක් කරන්න බෑ. ඒත් ඔබේ හිතේ මහා සිහිනයක් තියෙනවා. ඔබ ඒකට වෙනත් ආධාරයක් වෙන් කරනවා. අනේ තවත් කෙනෙක්ගේ ගෙයක් හදන්න මේ ධනෙ ලැබේවා. මේ දරුවෙකුට උගන්වන්න මේ ධනෙ ලැබේවා. ඔබේ තියෙන සිතුවිල්ල තව කෙනෙකුට දෙන්න. ඔබ හිතන්නේ එහෙම නෙමෙයි. අනිත් දරුවන්ට මොනවා වුණත් කමන්නේ මගේ දරුවා ඉගෙන ගත්තා නම් ඇති. අනිත් ගෙවල් දොරවල් හැදුනත් එකයි නැතත් එකයි මට මගේ ගේ හදාගන්න තිබුණා නම් ඇති. අන්න බලන්න කරුණාව මෛත්‍රිය වැඩෙන්න සම්බුද්ධ ශාසනයට ධනෙ පූජා. අන්න ඒ ධනෙ විතරයි මේ පින්කමට අරන් එන්න කියලා තියෙන්නේ. කෙත්වතු අල්ලපු ගෙදර කෙනාට හරි කුඹුරක් අරන් දෙන්න කැමති නම් ඔබ තුටුපඬුරු මේ පින්කමට අරගෙන ඉන්න ඕනේ. ඒ වගේම තවත් කෙනෙක්ගේ ගෙයක් දොරක් හදනවා පේනනවා දකින්න කැමති නම් ශ්‍රී විභූති කල්පෘක්ෂ පූජාවෙන් සිතූ පැතූ සම්පත් මිනිස්සුන්ට ලැබෙනවා දකින්න කැමති නම් ඔබ වෙනත් ආධාර පූජාව අරන් එන්න. වෙනත් ආධාර පූජාවටත් ගමේ මවක්පත් කරන්න කිව්වා. මොකද මේ මවගේ කාර්යභාරය ශ්‍රී විභූති කල්පෘක්ෂ පූජා පවත්වන්න. ප්‍රාණයට ප්‍රාණයක් ලෙන්න කරන පින්කම.
අවුරුදු 100,000 ගණනක් මේ රට රකින්නට අවශ්‍ය නිෂ්පාදන කටයුතු නිර්මාණය කරන පින්කම. දැන් තුටුපඬු පූජාවත් එක්ක දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ ගෙදර තියෙන ගම්මිරිස් ටික, අපේ ගෙදර තියෙන කවුපි මෑකරල් ටික මම පූජා නම් කරනවා සල්ලි වලට නම් දෙන්නේ නැහැ කියලා. ඇයි? පූජා කරන්න සල්ලි වලට දෙන්න හොඳ නෑ කියලා. එහෙම හිතනව නේද ඔයාලට? සල්ලි වලට දෙන්න මම නිකන් පූජා කරනවා. සමහර ගම් වලට ගියාම අනේ අපි වී ඕන තරම් දෙන්න, සහල් ඕන තරම් දෙන්න, සල්ලි වලට නම් දෙන්න බෑ කියලා. දැන් සල්ලි දුන්නේ නැත්තම් තුටුපඬු පූජාව කරන්න බෑ. මේ ධාන්‍ය තියෙන ගෙදරට අපි සල්ලි දෙන්න ඕනේ. ඒ සල්ලි දෙන්නේ කාගේ සල්ලිද? ඔබ තුටුපඬු ලෙස වෙන් කරපු සල්ලි. ඒ ධනෙ දෙවියන් බඹුන් ඒ අදාළ තැනට ගිහිල්ලා දෙනවා. දැන් බලන්න ඔබගේ ගෙදර ගම්මිරිස් ටික වවලා තිබුණා නේද මේ ගෙදර ගමට වසවිස නැති ගම්මිරිස් ටික දෙන්න පුළුවන්. ඔබ ගෙදර කවුපි මෑකරල් බණ්ඩක් ආදී දේවල් වවලා තිබුණොත් නේද තව ගෙදරට කන්න දෙන්න පුළුවන්. ඒ නිසා මේ සියලුම දේ ඔක්කොම පූජා කරන්න කියන්නේ නැහැ. එක කොටසක් පූජා කරන ගමන් අපි පූජා කරන ප්‍රමාණය කොච්චරද, නිෂ්පාදනය කරලා තියෙන ප්‍රමාණය කොච්චරද, මිලදී ගන්න ඕනේ ප්‍රමාණය කොච්චරද කියලා අපි ගමේ ලේඛනයක් හදා ගන්න ඕනේ. ඒක තමයි මේ බුද්ධ භෝගයෙන් පිරි බෝසත් නිවසේ කාර්යභාරය. දැන් අන්න ඒ විදිහට ඔබගේ ගම සකස් කරගත්තා. ඒ වගේම තමයි මේ වෙනත් ආධාර වලින් ශ්‍රී විභූති කල්පවෘක්ෂ පූජා පවත්වන්නේ. ඒකටත් ඔබ ඒ මවක් ශ්‍රී විභූති කල්පවෘක්ෂ පූජා මවගේ ප්‍රධානම අරමුණ වෙන්න ඕනේ. මේ ගමේ අවුරුදු 100 200කට පවතින අවශ්‍ය ගස් කොළන් හිටවලා ඒ නිෂ්පාදනයේට මිනිස්සුන්ගේ ජීවිත පුරුදු කරලා පොල් ගෙඩිය ගෙදරට නිකන් ලබා දෙන්න පුළුවන් ක්‍රමේ වසර 5ක් යන්න කලින් සකස් කරන්න ඕනේ. අන්න අර අම්මා තාත්තා තමන්ගේ දරුවන්ට අවශ්‍ය දේ කෙත්වත් ඉඩකඩම් හොයනවා වගේ මේ ගමේ ඉපදෙන හැම දරුවෙකුටම ඉඩමක් කඩමක් සොයලා දෙන්නට සිතුවිල්ලක් ඇති මවක් මේ පින්කමට නායකත්වයේ ගන්න ඕනේ. අර වෙනත් ආධාර පූජාවන් අපි අරගෙන ඇවිල්ලා ඒ පින්කමට තමයි අපි යොදවන්න හදන්නේ. දැන් මොනවද ඔබට මේ පින්කමට පටන් ගන්න කියලා කිව්වේ? පොල් පැලයක් හිටවන්න කිව්වා. ගෙදර ඉන්න හැම කෙනාටම ප්‍රාණයට ප්‍රාණයක් ලෙස මේක ඉපදිච්ච දවසේ තමයි අපි මේ කලේ මේ පින්කම. දරුවෙක් ඉපදෙද්දී පොල් පැලයක් අපි වෙන් කළා. පළවෙනි උපන්දිනේ වෙද්දී අපි පළවෙනි උපන්දිනේට පැල දෙකක් එකතු කළා. දෙවෙනි උපන්දිනේ වෙද්දී පැල තුනක් එකතු කළා. තුන්වෙනි උපන්දිනේට පැල හතරක් එකතු කළා. දැන් ඔබගේ වයස අවුරුදු 50 100 නම් ඒ වෙද්දී බලන්න ඔබ කොච්චර පැල හිටවලා තියෙන්න ඕනද කියලා මේ මහ පොළවේ. ඒක ඔබගේ බාරයක් ඔප්පු කිරීමක්. ඒක පූජාවක්. දරුවෙක් වගේ රැක බලා ගන්න තැනක ඔබ මේ ගහක් කොළක් ගෙනහිල්ලා රෝපණය කරන්න ඕනේ. දැන් ඔබ ඒ පින්කමට මේ මාසේ සූදානම් වෙන්න ඕනේ. ඔබගේ වයසේ ප්‍රමාණයටවත් අඩුම තරමේ පොල් පැලයකුත් එක්ක පැල වර්ග වයසේ ප්‍රමාණයට හදා ගන්නවා. ඒවා මේ වෙනම මොනවත් වේදම් කරන්න එපා. ඔබ මේ ගස් ගල්ලට වැවිලා තියෙන පැල වර්ග ටික එකතු කරන්න. මේ බුදුන් වඳින ගම්දනව් වල තියෙන තැන්වල පහළ වෙලා තියෙන ඒ ඇට වර්ග පැල වර්ග වලින් එකතු කරලා මේක අවුරුදු 100ක් පවතින්න ඕනේ. කාට හරි ආහාරයක් වෙන්න ඕනේ. අනාගත ලෝකවාසී සත්වයාට හිතසුව පිණිස පවතින්න ඕනේ බව හඳුනා ගන්න ඕනේ. අන්න මේ පැල ටික බඳුනක සකසන්. පස් ටික නිකන් තියෙනවා. වතුර ටික නිකන් තියෙනවා. මේ ටික රෝපණය කරා. රෝපණය කරලා තියන්න. දැන් ඔබගේ ගමේ වුණ නාම ලේඛනේ ලිව්වා. තම තමන්ගේ ගෙවල් වල තියෙන කොස් පැල කීයද, කජු පැල කීයද, අඹ පැල කීයද, සාදික්ක පැල කීයද? මේ විදිහට මේ එක පැලයක්වත් සමහරට මේ ගමේ හිටවන්න බෑ. ඒවා අපි වෙන කොහේ හරි ගම්දනව්වක රෝපණය කරමු. ඔබගේ ගමේ ගෙවල් 28 හිටවන්න කැමති පැල වර්ග වල ලේඛනයක් හදාගන්න. ඉඩකඩම කොයිතරම් ප්‍රමාණයක් තියෙනවද? වවන්න කැමති පැල වර්ග මොනවද? මේක මාසයක් ගන්න. අපි වසර 5ක් යද්දී මේ ගෙවත් රටට ණයක් නැති, රටට බරක් නැති, පරපුරක් වසන ගමක් ගෙවත්තක් බවට පත් කරවන්න. ඔබ කියලා දීලා මේ කැලෑ වැහෙන්න දෙන්නේ නැතුව මේ ගෙවත්ත වවන්න එයාට පුරුදු කරන්න. ඒක ශ්‍රමදානෙ. සම්බුද්ධ ශාසනයේ සිදු කරන අපපස්ථාන. එතකොට නේද බෞද්ධයා ධනවත් වෙන්නේ? බෞද්ධයාගේ ආර්ථිකය ගොඩනගෙන්නේ? බෞද්ධයාගේ ජීවිතය ආලෝකමත් වෙන්නේ? එහෙම නැතුව මහාන වෙන්න කෙනෙක් ඉපදෙයිද? සම්බුද්ධ ශ්‍රාවකෙක් පහළ වෙයිද? ශාසනයට දන් පැන් දෙන්න කෙනෙක් ඉඳීද? සම්බුද්ධ ශාසනයේ මේ විහෙර විහාර වෙනුවෙන් සටන් කරන්න හරි යුද වදින්න හරි කෙනෙක් මේ ලෝකයේ තුල පහළ වෙයිද? නැහැ. අපේ කාර්යභාරය තමයි මේ සම්බුද්ධ ශාසනයට අපුපස්ථානයි. දැන් ශ්‍රී විභූති කල්පවෘක්ෂ පූජා පවත්වන ගමන් දැන් පුරුදු කරන්න ඕනේ මේ හැමෝම නිෂ්පාදනයේට. මොනවද නිෂ්පාදනය? ඔබගේ ගෙදර අපත යන පොල් කට්ට අරගෙන පොල් කට්ටෙන් හැන්දක් හදන්න පුළුවන් කෙනෙක් ගමේ ඉන්නවා නම් එයාට මේ පොල් කටු ටික ඔක්කොම දීලා එයාගෙන් ධනෙ පොල් කටු දෙන අයට කීය හරි දීලා මේකෙන් හැන්ද ගානේ හදලා ඒ හැඳි ටික අපි මේ ධාර්මික ධනෙන්
මේ වෙනත් ආධාරයෙන් මිලදී අරගෙන මේ සෑම ගෙදරටම හැන්ද ගානේ පූජා කරන්න ඕන දානයක් ලෙස. පොල් කුඩු ටික වේලලා පොල් තෙල් ටික හිඳින්න පුරුදු කරලා පුංචි පුංචි කුප්පි වලට දාලා අපි ඒක මිලදී අරගන්න වැඩ පිළිවෙලක් හදලා ඒක දානයක් ලෙස පූජා කරනවා. එක අවුන්ස 5ක් හදාගත්තා නම් එකක් අපි නිකම් පූජා කරලා ඉතිරි 4 අපි සල්ලි වලට දෙනවා. ඒ සල්ලි සම්බුද්ධ ශාසනයේ ලැබිච්ච ධනෙ ඔබගේ ගෙදරට එන එකත් වාසනාවක්. දැන් ඔබගේ ගෙදර වත්තේ මේ බීජ වර්ග, ඇට වර්ග, භෝග වර්ග වැවුවාම වෙනතට වඩා අසිරිමත් වෙනවා නේද? ඒ වගේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ ධනෙ ඔබගේ ගෙදරට ගේන ක්‍රමයක් හදාගත්තොත් සාධාරණව ධම්මිකා ධම්මලද්දේ ධාර්මික ඔබගේ ගෙදරට එනවා නම් ඒක සිරිකත කැඳුවා වගේ සිතූ පැතූ සම්පත් ලැබෙනවා. අන්නේ ධනෙ තුල ඔබ සතුටින් සාමයෙන් ජීවිත ගෙවනවා. කෙනෙක් අපි මේ දෙන ධනෙ තුල සතුටින් සාමයෙන් ජීවිත ගෙවන ඔබට සතුටක් නේද? දැන් ඔබ ප්‍රාර්ථනා පන්රු ගැට ගැව්වා, වෙනත් තුටු පන්රු පූජා කළා, වෙනත් ආධාර වගේම ඊළඟ පූජාව අපිට තියෙන ආදායමේ මුල් කොටස. දැන් අපි ගෙදර වත්තේ අගසස් පූජාව කියලා තියෙන මුලින්ම ගහක හැදුනොත් ඒ ගෙඩිය අපි බුදුහාමුදුරන්ට පූජා කරනවා. ඒ වගේම අපි කන්න බොන්න කලින් බුද්ධ පූජාව තියෙනවා. ඒ වගේ තමයි අපට ලැබිච්ච ධනය ආදායමක් ලද සැනින් ගනුදෙනුවක් කළ සැනින් එහි මුල්ම කොටස සම්බුද්ධ ශාසනයට පූජා කරනවා. ඒකට කියන්නේ ආදායමේ මුල් කොටසයි. ඒකෙන් මොකද්ද අපි කරන්න ඕනේ? දැන් අපි ලබන මාසෙ ඉඳන් මේ දානේ දැන් අපි මේ ටික සූදානම් වෙලා තියෙනවා. අපි ලබන මාසය අපිට වැදගත් මාසයක්. ඒ තමයි මේ රටේ ජාතිය විනාශ වෙච්ච ඒ සැබෑ බෞද්ධයන් අපට අහිමි වෙච්ච සිව්වනක් පිරිස අපට අහිමි වෙච්ච මිත්‍යා දෘෂ්ටික මතවාදත් එක්ක මිනිසුන්ට පුරුදු වෙන්න පටන් ගත්ත. එතනින් පස්සේ ආපහු ඒ પરම්පරාව මේ ඉපදිලා ඉන්නවනම් එයාලට ගුණ නුවණ පහළ වෙලා ඔවුන් මීට අවුරුදු 200කට කලින් මේ රටේ ඉඳලා මේ රට බෝධිසත්ව ධර්මයෙන් පිරිච්ච රටක් හැදුවා නම් ලෞතර බුදුරජාණන් වහන්සේ අර ධර්මපාල ජාතකයේ දේශනා කරපු රට මේ දහම් දිවයින ආපහු නැවත හදපු අතීත પરම්පරාව මේ අතර ඉපදිලා ඉන්නවනම් එයාට මේ උතුම් ආශිර්වාදය ලැබෙන්න කියලා අපි දානයක් දෙන්න ඕනේ. කොහොමද මේ දානෙ දෙන්නේ? මේ ගෙවල් 28ම අපි මේ පින්කමට ආරාධනා කරනවා. මේ හැමෝටම කියනවා පින්කමට එද්දි බුද්ධ භෝග අරන් එන්න, අනුමෝදන අරන් එන්න, ෂඩායතන පූජා වඩලා එන්න, ධම්මෝෂධ පූජාව වඩලා එන්න කියලා. ඒ ටික පුරුදු කරනවා. දැන් මෙතන ඉඳන් ඒ පින්කමට පුරුදු වෙලා ලබන මාසේ අපි දානෙ දෙන්න සූදානම්. අපි මේ 28 දෙනාම එකට එකතු වෙන්න පුළුවන් ගමක් කියලා හිතන්නකෝ. 28 දෙනාම එකතු වෙන්න පුළුවන් නම් මේ 28 දෙනා මේ ගමේ මේ මාසයේ දින ටික බෙදා ගන්නවා. මම ජනවාරි මාසේ අපි දෙන්නෙක් එකතු වෙනවා. පෙබරවාරි මාසේ තව දෙන්නෙක් එකතු වෙනවා. මාර්තු මාසේ තව දෙන්නෙක්. ඒ අය තමයි මේ මාසේ දානේ බාරගෙන ඉන්නේ. පින්කමේ වගකීම ඒ අය සතුයි. පින්කම කළමනාකරණය කරන් තමයි Tamanට තියෙන්නේ. දැන් අවුරුද්දක් යති මේ ගමේ 28 දෙනා බෙදා ගන්නවා කීයකටද? 12කට. එහෙනම් 3 දෙනා ගානේ මාස 4කුත් 2 දෙනා ගානේ මාස 8කුත් එකතු කරාම මාස 12ට මේ ගෙවල් ටික බෙදා ගන්න අපට පුළුවන්කම තියෙනවා. මේ සුගත චීවර පූජා පවත්වන මවගේ කාර්යභාරය. සුගත චීවර පූජා සංඝේ දේයි ගෝතේ මහා ප්‍රජාපති ගෝතමීගේ දානය ගැනයි මම මේ ඔබට කියන්නේ. ඒ දානය දැන් අපි අරගෙන ඉනවා. සංඝේ දේයි ගෝතමී. අනේ දානය අරගෙන කොහොමද දෙන්නේ? මේ ගමේ නිෂ්පාදන වේවා වෙන ගමක නිෂ්පාදන වේවා නිෂ්පාදන වර්ග 28ක් අපි හොයාගන්නවා. ඉදලක් වෙන්න පුළුවන්. කොස්සක් වෙන්න පුළුවන්. පැදුරක් වෙන්න පුළුවන්. මේ මොනවා හරි නිෂ්පාදනයක් කරන දෙයක් අපි කාගේ හරි ගමකින් හොයනවා. මොන ගමකින්ද? මේ තෙරුවන් වඳින පවුල් 28 ඉන්න ගම්මානවලින්. වෙන තැන් වලින් ගන්න දැන්. පාන්තිරයක් හරි ගන්න ඕන ගන්නේ දැන්. අන්න ඒ එක ගෙදරකට ඉදලක් දෙනවා. තව ගෙදරකට කොස්සක් දෙනවා. තව ගෙදරකට පැදුරක් දෙනවා. තවත් ගෙදරකට කොට්ටයක් දෙනවා. පන්සලේ ආමතුරන්ට අපි සිවුරක් පූජා කරනවා. අවුරුදු පුරාවටම සිවුරු පූජා කරන්න ඕනේ නැහැ. අවුරුදු පුරාවටම සිවුරු පූජා කරන්න ඕනේ නැහැ. අවුරුද්දටම සමහර විට සිවුරක් ඇති. නේද? ඒ අවශ්‍ය ප්‍රමාණය අටපිරිකර පැවිදි වෙන කෙනෙක් කෙනකම් අපි අනුමෝදන් කරනවා. මේ පින්කමේදී අපි අටපිරිකරක් අනුමෝදන් කරනවා, සිවුරක් අනුමෝදන් කරනවා. මේ ටික අනුමෝදන් කර අවශ්‍ය වෙලා වෙනකම් බලාගෙන ඉන්නවා. පැවිදි වෙන කෙනෙක් හිටියොත් ඔන්න අපි 28 දෙනාගම මේ වෙන් කරපු ධනෙ සතේ වෙන් කරත් ඇති නේද මේ වැඩේට. ඊට ස්වල්ප ගානේ වෙන් කරලා ඒකෙන් අටපිරිකරක් ගත්තා, සිවුරක් ගත්තා. ඒ අදාළ තන ලැබෙන තුරු පහළ වෙන තුරු අපි ඒ පූජාව අනුමෝදන් කර ඉන්න අතින් අත අනුමෝදන් කරනවා. මේ පින්කම පවත්වන්න. දැන් ඔන්න මේ පින්කමට හැමෝටම කෑම දෙනවා. දන්සලක් දැන් මේ අපි ගමේ මේ හදාගෙන ඉන්න මොකද්ද මේ දන්සලනේ?
දැන් අපි දවසකට එක දන්සලක් හැදෙනවා. ඔයාගේ ගෙවල් 28ෙම දන්සල බවට පත් වෙනවා. ඒ බුද්ධ භෝග ඔබ ගෙවත් ඒවා වුණාට පස්සේ දන්සලක්. මේ දන්සලක් බවට මේ ගම පරිවර්තනය වුණාට පස්සේ මේ ගම මිත්‍යා දෘෂ්ටිකයන්ට ආක්‍රමණය කරන්න බෑ. මිත්‍යා දෘෂ්ටිකයන්ට මේ ගමට ඇතුල් වෙන්න බෑ. ඔවුන් බලන්නේ අපට මොනවා හරි විකුණලා ජීවත් වෙන්න. අපේ සේසත සූරාගෙන කන්න. අපේ සේසත උන්ට ගන්න බෑ. අපි සම්පෝෂිත වෙලා හිටියාම. එහෙම කළොත් තමයි මේ රට අපට බේර ගන්න පුළුවන්කම තියෙන්නේ. බුද්ධ රාජ්‍යයක් බවට ආපහු නැවත ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඔබේ අනාගත පරම්පරාව බැල මෙහෙවර කරන තත්ත්වයෙන් ආරක්ෂා කර ගන්න පුළුවන්. දැන් ඔන්න පූජාවල් 4ක් මොනවාගෙන්ද කරන්නේ? ප්‍රාර්ථනා පඬුරු වලින් 84000ක් වේර විහාර හදනවා. තුටු පඬුරු වලින් කෙත්වතු සරුසාර කළ අගසස් පූජා පවත්වනවා. වෙනත් ආධාර වලින් ශ්‍රී විභූති කල්පෘක්ෂ පූජා පවත්වලා නිෂ්පාදන පූජාවන් ගොඩනගනවා. ඒ වගේම ආදායමේ මුල් කොටස වගේම 820 අනුමෝදනා පූජාවන් අපි 28ක් 820 බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණයට පූජාවන් 28කට අපි ධනෙ වෙන් කරලා බාර කරලා වෙනත් ආධාරات එක්ක එකතු කරලා ආදායමේ මුල් කොටසත් එක්කට එකතු කරලා අපි මේ 28 දෙනා සහිත සම්බුද්ධ ශාසනයට දානවා. පොඩි දරුවෙක් හිටියොත් අපි දහම් ඇඳුමක් දෙනවා. වැඩි හිටියෙකුට අපි සිල් ඇඳුමක් දෙනවා. හාමුදුරන්ට සිවුරක් පූජා කරනවා. බුදුන් වඳින කෙනෙකුට පත්කලයක් පූජා කරනවා. මේ විදිහට ගමේ ඉන්න අයගේ தත්ත්වය බලනවා. කොහොමද බලන්නේ? අඛණ්ඩ වතාවතට අනුව බලනවා. දැන් අඛණ්ඩ වතාවත කරන ආකාරය බලනවා. මේ කෙනා බුදුන් වදිනවද? අන්න අර මවගේ කාර්යභාරය තමයි බුදුන් වදිනවා නම් ඒ ගෙදරට පාත්‍රේ නැත්තම් පාත්‍රය දෙන්න ඕන, බුදු පිළිමේ නැත්තම් බුදු පිළිමේ දෙන්න ඕන, ඉදල නැත්තම් ඉදල දෙන්න ඕන, කොස්ස නැත්තම් කොස්ස දෙන්න. මේ ගෙදරට ගිහිල්ලා බලලා ඒ ගෙදරට අවශ්‍ය සිව්පසය අපි දැන් දන් දෙන්න පටන් ගන්නවා. 24 ලක්ෂයක් දක්වා මේ දාණය අපි පූජා කරන් තමයි යන්නේ. ඒ මම ධාර්මික ධනෙ වෙන් කරදී ආදායමේ මුල් කොටස වෙන් කරදී අදිෂ්ඨාන කරනවා මේ ධනෙන් 24 ලක්ෂයක් බොදුනුවන්ට සිව්පසේ නැපුපස්ථාන කරන්න මට වාසනාව ලැබේවා. ඒ වගේම 820 බුදුරජාණන් වහන්සේලාට එක පූජාව ගානේ 28ක් පූජාවන් මේ ගමේ 28 දෙනෙකුට පූජා කරන්න වාසනාව ලැබේවා. මෙන්න මේ පින්කම සම්පූර්ණ කරලා තමයි අගසස් පූජා පවත්වන්නේ, ශ්‍රී විභූති කල්පුක්ෂ පූජා පවත්වන්නේ, සුගත චීවර පූජා පවත්වන්නේ, සර්වඥ ධාතු වන්දනාවට 84000ක් වෙහෙර විහාරිදි කරන්නේ. දැන් ඒ උතුම් පින්කමට තමයි අපි මේ සූදානම්. දැන් ඔබ බුද්ධ භෝග දාණය පිළිබඳව ඔබ සිහියට ගත යුතු මේ පූජාවට අරන් එන්න ඕනේ ඊළඟ කියන්නේ බුද්ධ භෝග දාණය. බුද්ධ භෝග දාණය කියලා කියන්නේ කඩවල වල දේවල් නෙමෙයි පින්කමට ගේන්න බැරි කඩවල වල දේවල්. අලවි කරන තැන් වල දේවල් සබන් කෑල්ලක තරම් දෙයක්වත් ගේන්න එපා කියලා තියෙන්නේ. අටපිරිකර සිවුරු ආදී දේවලුත් මේ පින්කමට ගේන්න එපා කියලා තියෙනවා. මොකද මේවා අපත යන්න පුළුවන්කම නිසා. නමුත් ඔබගේ ගෙදර වත්තේ පහළ වෙන දේවල් මේ අතින් අත අනුමෝදන් කරලා පූජා කළාම ඔබට තව තවත් ලැබෙන්න ගන්නවා. එතකොට ඔබ මේ දාණයට ඔබ පුරුදු වෙන්න ගන්නවා. දැන් එක ගෙදරක භෝග වර්ග 28ක් වවන්න ඕන එක බුදුරජාණන් වහන්සේට එක පැලේ ගන්න 820 බුදුරජාණන් වහන්සේ. දැන් අපුපස්ථාන කරන්න පටන් ගන්නවා. ඔබ මේ ගෙදර මේ බුද්ධ භෝග දාණය පුරුදු කරන්න ඔබගේ ගෙදර දිව්‍යමය ඖෂධ 4ක් හදාගන්න කියලා තියෙනවනේ. එකක් තමයි පැන් පානේ. පැන් පානේ දැන් පුරුදු කරලා ඇති නේද? පැන් පානේ අලුයම අවදුන වෙලාවෙම ඉර උදා වෙන්න කලින් අලුයම පහට පෙර බුද්ධ පාත්‍රයට පැන් පූජා කරලා ඉන්න අනතුරුව සූවිසි ආකාරව දැන් ස්වල්ප මොහොතකට කලින් වැන්දා. ඒ වැන්ද සූවිසි වන්දනාව සිදු කරලා පැන් පානේ කරනවා. මේ පැන් පානේ කරන වේලාවල් ගණනාවක් තිබෙනවා. එක වේලාවක් මොකක්ද? හැමදාම අවදුන වෙලාව. අන්න අර පුණ්‍ය පත්‍රය ලියනවා මේ කරපු වතාවත. දැන් ඔබට තවත් වෙලාවක පැන් පූජා කරන්න ලැබෙනවා. දැන් ඔබගේ ගෙදරට අවශ්‍යයි නේද වැස්ස? දැන් අසිරිමත් වැස්ස අවශ්‍යයි. දැන් මේ පින්කම පටන් ගත්තට පස්සේ ඔබට මේ වැස්සේ අසිරිමත්කම් දකින්න පුළුවන්. ඒ පින්කමට ඔබ වෙනස් වෙන මේ මහා පොළොව පිරිසුදු කරන ජල ධාරාවල් ඔබේ ගෙවත්තට ලැබෙන්න පටන් ගන්නවා. ඇල, දොල, ගංගා, උල්පත්, ලිං, පොකුණු, වැව් සහ වැස්සකින් තැන්වල. අපිට වැස්ස තමයි ඉක්මනින්ම හොයා ගන්න පුළුවන්. අපේ ගෙදරට වහිනවා. වහින වෙලාවේ අදිෂ්ඨාන කරන අනේ මේ ගෙදරට වැටෙන වතුරවල මහා පොළොවට වැටෙන්න කලින් මුලින්ම මට වතුර ටිකක් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඕනේ. අපි හිතමු දවල් 10ට වැස්ස කියලා. වැහැපු වෙලාවෙම ඔබ වතුර ටිකක් බඳුන එකතු කුඩයක් අනිත් පැත්ත හැරෙවුවා නම් වතුර ටිකක් එකතු කරගන්න පුළුවන්. මේ අහසෙන් වැටෙන වතුර. දැන් අන්න ඒක බඳුනකට අරගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඉතිරි ටික අපි බොන්න සුදුසුලෙස සකසලා උරුලේත්තුවට මැටි කලයට එකතු කරලා. දැන් ඔබගේ ගෙවත්තට වැස්ස ලැබුණනේ.
ඒ වැස්සේ මුල්ම ජලය ටික ඔබ පූජා කරන්නේ. දැන් පුණ්‍ය පත්‍රය ලියලා තිනවා. දහවල් 10ට අසිරිමත් වැස්සක් ලැබුණා. දැන් 10 හෝරාවෙන් අපි ලියන්නේ. අසිරිමත් මේ හෝරාවේ අසිරිමත් වැස්සක් ලැබුණා. මම ඉන් බුදුරජාණන් වහන්සේට පෑන් පූජා කළා. අන පුණ්‍ය පත්‍රය ලියලා තියෙනවා. දැන් වැසි ජලය ලැබෙනවා. ඔන්න ඔබට ඊට පස්සේ බලා ගන්න පුළුවන් තිරිසංගත සතුන් ඔබේ ගෙවත්තේ විවිධ තැන් වලින් කන්න පටන් ගන්න එක නැති වෙලා ඒ තිරිසංගත සත්තු එක තැනකින් විතරක් කාලා වගාවට හානි කරන්නේ නැති තත්වයට මේ පරිවර්තනය වෙන්න ටික ටික පටන් ගන්නවා. ඇයි මොකද වෙන්නේ? ඔබේ මේ මහා පොළවේ තිබිච්ච වසවිස දැන් අයින් වෙන ගත. දැන් ආපු ඔබ මේ ගෙවත් ඇතුළට වසවිස ගේන්න එපා. ඒ බුද්ධ භෝග හදන්න වෙන් කරපු තැනට ගේන්න එපා. අන්න ඒ තැනට අසිරිමත් වැස්ස, අසිරිමත් ජලය ලැබෙන්න පටන් ගන්නවා. අන්න දැන් ඒතකොට බලන්න බුදුරජාණන් වහන්සේට අසිරිමත් ජලය ලැබුණා. ඔබ දැන් ගුරුලේත්තුට එකතු කරලා ඔබ හැමදාම බොනවා. ඒක දිව්‍ය ඖෂධයක් වෙන හැටි දැන් ඔබට බලා ගන්න පුළුවන්. ඒක තවත් බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඊට වඩා අදට වඩා හෙටට වඩා අනිද්දා මේ දවසින් දවස මේ ජලය අසිරිමත් වෙනවා ඔබට දැනෙනවා. ජලය ශරීරයට ගලාගෙන යද්දී දැනෙනවා මේ මුළු ශරීරෙටම ජලය ගලාගෙන යන හැටි. ඒ වගේම තමයි ඊළඟ දානේ කැඳ දානේ. කැඳ දානෙත් හැමදාම පානය කරන්න කියලා තියෙන අලුයම් පහට කලින් හදලා ඒ බඳුන අපි වෙන් කරගන්න ඕන වෙනත් දේවල් හදන්න නැති බඳුනක් හැන්දත් වෙනත් දේවල් හදන්න නැති දෙයක් ඒ මුට්ටියට අපි මේ ඖෂධ වර්ග මේ ගෙවල් 28 ඕන තැනකින් ගන්න පුළුවන් නැත්නම් ඔයාගේ ගෙදරින් ගන්නත් පුළුවන් වෙනත් තැන්වල ඒව නම් ගන්න සුදුසු නෑ මේකට ඒක දිව්‍ය ඖෂධයක් වෙන්නේ නෑ වතුරත් අර 8 තැන් ජලය විතරමයි මේකට එකතු කරන්නේ එකතු කරලා නොයිදුල බුදුරජාණන් වහන්සේට අලුයම පහට කලින් පූජා කරලා ඉන්පස්සේ ඔබ පානය කරනවා පානය කරලා බයං වාචම් විතත්තං වාලෝ මහස් බය තැති ගැනීම ඇති වෙන වෙලාවේ කරන්න පුරුදු කරන්න ඕන අභ්‍යාසයක් තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා ඒ තමයි ඉතිපිසෝ සුවක්කාතෝ සුපටිපන්නෝ ගාථාත්‍රය අන්න බුද්ධ වන්දනාව පටන් ගත්ත අලුයම් පහට ඊට පස්සේ තුන් සූත්‍ර පරිසමන්තෝතායති රක් තමන් සහ තම මහත්පස ආරක්ෂාව සලස් කරන තුන් සූත්‍ර දේශනාව හෝ කරණීය මෙත සූත්‍ර දේශනාව සත්‍යයම දැන් මේ ශරීරය ඇතුලේ කැඳ තියෙනවා ඒ ගමන් අපි පිරිත් කරනවා දැන් මේ ශරීරය නිරෝගීමත් කරන ඔබට දැනෙනවා මේ ශරීරයේ දවසින් දවස අසිරිමත් වෙනවා 89ක් රෝග 90ක් ව්‍යාධි සුවපත් වෙනවා කිසිම ලෙඩක් නැතුව ජීවිතේ දැන් බුද්ධ භෝග දානේ වඩන ගානේ ඊට සමගාමීව තමයි මේ සියල්ල පහළ වෙන්නේ මේ අභ්‍යාසය වඩන්න නැතුව ඔබේ ගෙදර බුද්ධ භෝගේ පහළ වෙන්නේ නැහැ පන් පානය කරන්න ඕනේ කැඳ පානය කරන්න ඕනේ ඊට පස්සේ බේසජ්‍ය දානේ ගන්න ඕනේ බේසජ්‍ය කියන්නේ එළවලු වර්ග 3ක් 5ක් 7ක් 9ක් අතර සංඛ්‍යාවක් ඔබේ ගෙදර මේ ගෙවල් වලින් එකතු කරලා මේ සුප් එකක් වගේ හදලා පූජා කරලා බුද්ධ භාෂිත ධර්මයේ සත්‍යයනය කරනවා. සත්‍යයනය කරලා ඉවර වෙලා ඉන්නනතුරු පානය කරනවා. ඔන්න ඊළඟ ආශිර්වාද ලැබෙන ක්‍රමය. මේ දිව්‍යමය ඖෂධය. ඊළඟ හතරවෙනි දිව්‍ය ඖෂධයේ දෙතිස් ව්‍යංජන දානේ. දෙතිස් ව්‍යංජන දානේ ඒකට මුට්ටියයි හැන්දයි දෙකම අපි ගන්න කියලා තියෙන වෙනමම ඒකේ කවදාවත් වෙනත් බුද්ධ භෝග හැර වෙන මොනවත් හදන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. මාසයකට අඩුම තරමේ 32ත් 64ත් අතර ප්‍රමාණයක් මං ගෙදර උයනවායි කියලා අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ වගේම ගමේ ගෙවල් 28ෙම මේ දාන හතර පුරුදු කරන්න ඕනේ. දැන් ඔන්න හැම ගෙදරම පෑන් පූජා කරනවා. හැම ගෙදරකම දෙතිස් කැඳ දානේ හදනවා. හැම ගෙදරකම බේසජ්‍ය දානේ හදනවා. හැම ගෙදරකම දෙතිස් ව්‍යංජන පූජා පැවැත්වෙනවා. කොහොමද දෙතිස් ව්‍යංජන පූජා පැවැත්වෙන්නේ? දැන් මේ ගෙවල් 28ේ ව්‍යංජන 28ක් අනිවාර්යයෙන්ම හැදෙනවා. තව හතරක් අඩුයිනේ. ඔන්න දෙවියන්ගේ බඹුන්ගේ ආශිර්වාදයෙන් තව වෑංජනයක් වෙනවා අගසස් එකක් ලෙස. අද මුලින්ම හැදිලා මෑ කරල් ටිකක්. අන්න දැන් අනේ මේක පූජා කරන්න නැතුව කන්න හිතෙන්නේ නැහැ. දැන් ඔන්න ඒකෙනුත් හදනවා. තවත් එකක් හැදෙනවා. මේ විදිහට ගමේ ගෙවල් 28ක වුණාට ඒ ගෙදරක එකක් දෙකක් වැඩි වෙලා 32ක් හැදෙනවා. පුණ්‍ය පාත්‍ර ටික ඔක්කොම ටික මාසයක් ඕන එකතු කරලා බලන්න. එකතු කරලා බැලුවම හැමදාම තමන්ගේ ගෙවල් මේ ගමේම දෙතිස් වෑංජන පූජා පැවැත්වෙනවා. අන්න අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ත්‍රිවිධ චේතීන් වහන්සේලාගේ සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදය මුළු ගමටම ලැබුණයි කියලා තහවුරු වෙලා. දැන් ගම සුරක්ෂිතයි. මේ ගම සුරක්ෂිතයි. අන්න ඒ ගමේ අය තමයි එකතු වෙලා මේ මිටිහාල් ටික වෙන් කළ එකෙන් නොකඩුණු සහලට 108ක් අරගෙන ඊළඟට අෂ්ටදාන්‍යත් ඒ ගෙවල් 28න් එකතු කරලා මී පැණි, උක් පැණි, කිතුල් පැණි, එළගි තෙලුයි ඒ වගේම එකතු කරලා මේකට පොල් වතුර පොල් කිරි සමග එහෙම නැත්නම් එලකිරි ආදී දේ මිශ්‍ර කරලා මේ බෝධිසත්ව ගුණ ඇති රටට ගමට නායකත්වයේ දී හැකි පින්වන්ත පියෙක් දරුවෙක්ගේ දෑතින් මේ දානේ හදලා මේ හැම දිනාටම පූජා කරන පින්කම තමයි අපි මේ සිද්ධ කරන්නේ. අන්න ඒ උතුම් පාරමිතාත්මක පූජාවට ඔබ අප හැමෝම දැන් එකතුනේ. මේ මහා උතුම් පින්කමක්. දැන් මේ පින්කම මොනවද කළේ?
බුද්ධ භෝග පූජා වැඩුවා, අනුමෝදනා පූජා වැඩුවා, ෂඩායතන පූජා වැඩුවා, ධම්මෝෂධ පූජා වැඩුවා. ධම්මෝෂධ පූජාව ඔබට විශේෂයෙන් ආපහු නැවත සිහිපත් කරන්න ඕනේ. අඩුම 28ක් තියෙන්න ඕනේ. පැන් පානය කරන එක, කැඳ පානය කරන එක, බේසජ්‍ය දාණය, දිතිස් ව්‍යංජන දාණය මේක අඛණ්ඩ වතාවතක්. ඒ වගේම මිටිහාල් ටික වෙන් කරන එක අඛණ්ඩ වතාවතක්. ඔබ දැන් මේ වගේ අභ්‍යාස ඔබ බත් කනවනි හැමදාම කන්න කලින් පූජා කරන එක. ඔබ දිනචර්යාවේ තමයි තියෙන්නේ. ඒකෙන් එකක් තමයි මේකට වෙන් කරගෙන තිබෙන්නේ. මේ විදිහට වතාවත් 28ක් ඔබ හදා ගන්න ඕනේ. මේ වගේ සමහර දේවල් තම තමන්ගේ ගෙවල් වල කරන්න බැරි තැන් තියෙනවා. ඒත් ඔබට ආධ්‍යාත්මික අභ්‍යාස 12ක් කියලා දීලා තියෙනවා. දැන් ඔබ මොහොතකට කලින් නිහඬව සිදු කරන සූවිසි ආකාරව පසඟ පීඨුවා වැඳීම සිදු කළා. ඔබ ඒ ගෙදර බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟ අවදි වෙන වෙලාවෙම ගිහිල්ලා දන ගහලා වඳින්න පුළුවන්. සූවිසි ආකාරව. ඒ වගේම වන්දනාම ආශිර්වාදයට අවසානයේ පසඟ පීඨුලා වඳින්න පුළුවන්. ඔන්න අභ්‍යාස දෙකක් තියෙනවා. ඒකම ඔබට අදිෂ්ඨානයේ ආස්වාස ප්‍රාස්වාස 4ක් කියලා දීලා තියෙනවා. ඒ තමයි ආහාර පාන ගන්න කලින් කුස පිම්බෙන ලෙස පුරුදු පුහුණු කරන ධම්ම අභ්‍යාසය. රැකියාවේ ව්‍යාපාරයේ කටයුත්තට කලින් පපුව ප්‍රදේශයේ පිම්බෙන ලෙස පුරුදු පුහුණු කරන ධම්ම අභ්‍යාසය. ඒ වගේම ෂඩායතන පූජා පවත්වන වෙලාවේ මේ උරහිස ප්‍රදේශයේ චලනය වෙන ආකාරයේ පුරුදු පුහුණු කරන ධම්ම අභ්‍යාසය. ඒ වගේම අඛණ්ඩ වතාවත් දූතාංග ධම්මෝෂිත පූජා වඩන වෙලාවේදී ඔබගේ නාසයට තොල්ලකට මේ හුස්ම ගැටෙන ආකාරය පුරුදු පුහුණු කරන ධම්ම අභ්‍යාසය. ඔබගේ ගම්දනවට ලැබිලා තියෙන මේ ධර්ම පුස්තකයේ ওই අභ්‍යාස උගන්වලා තියෙනවා. ඔබට පොත් මේ ගෙදරකට එක පොත ගානේ හම්බුනා මේ පොත් 28ම ඔක්කොම එකට එකතු කරලා බැලුවම මේ කොහේ හරි පොතක තියෙනවා. මේක හොයන්න ඕනේ. මේ පොත කියවන්න. මේකට පැයක් දෙකක් යන්නේ නැහැ මේ පොත කියව ගන්න. මේක දෙපාර තුන්පාර 10 15 පාර කිව්වොත් කමන්නේ. මේ උගන්වන්නේ සතර සතිපට්ඨානෙ. ඒ වගේම ඔබට ධම්ම අභ්‍යාස ආනාපාන සතිය කියලා දීලා තියෙනවා. බුද්ධානුස්සතිය කියලා දීලා තියෙනවා. දැන් මේ ඒ අභ්‍යාස තියෙනවා. ඒකම ඔබ සිංහාසන අතර මේ ඉන්න තත්ත්වෙන් ඉහළට යන්න පුරුදු කරන සිංහාසන අතර. මේ සිංහාසන අතර වඩන්න බැරි නෑනේ. බුදුරයන් වහන්සේ හරි පැහැදිලිව කියනවා ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. ඔබ යනවා නම් ඔබ යන ආකාරය ඔබම බලන්නලු. දැන් ඔබ ගෙදර මේ දොරේ ඉඳන් එහා දොර ළඟට කී වතාවක් ගෙදර යනවද කියලා බලන්නකො. ඔබ ගේ වටේ කී වතාවක් ඇවිදිනවද කියලා බලන්නකො. ඔබ යන හැටි ඔබ මනසින් බලන්නලු. ඔබගේ දෙපා තියෙන හැටි, ඇඟ චලනය වෙන හැටි, ශරීරයේ පිහිටලා තියෙන හැටි, ගමන් කරන හැටි, ඒ ගමන් කරද්දී මේ වාතයේ පරිසරයේ මුළු ශරීරයටම ගැටෙන හැටි කැඩපතකින් බලන වාසේ යන්න ගමන් කරන්න. අන්න ලියලා මම මේ අද දවසේ මේ වෙලාවේ මේ උතුම් සක්මනේ නිරත වුණා. ඒකට කියන්නේ උතුම් සක්මන. උතුම් සක්මනේ සිංහාසනේ. ටිතෝවා ටිතෝමීති පජානාති. ඔබ සිටගෙන ඉන්නවා නම් ඔබ සිටගෙන ඉන්න ආකාරයේ කැඩපතකින් බලන වාසේ මනසින් බලන්න පැත්තකට වෙලා. මටම බලන්නලු මගේ ශරීරයේ තියෙන හැටි. වෙන පැත්තකින්ද මම වටේ ඉඳන් බලනවා වගේ මගේ ශරීරය දිහා මට බලන්නලු. පුරුදු වෙන්න. අන්න ඒක ඔබ පුණ්‍ය පත්‍රේ ලියන්න. නිසින්නෝවා නිසින්නෝමීති පජානාති. ඔබ හිඳගෙන ඉන්නේ නම් හිඳගෙන ඉන්න ආකාරය කැඩපතකින් බලන වාසේ මනසින් බලන්න. සයානෝවා සයානෝමීති පජානාති. නිදාගන්නේ නම් නිදා ගන්න ආකාරය මනසින් බලන්න. දැන් ඔබ මේක ලෝකේ කවුරුත් වළක්වනවද? ඔබ ඔත්පල වුණ නැත්නම් ඔබ ඇවිදිනවා, ඉඳ ගන්නවා, සිට ගන්නවා, ගමන් කරනවා, වගේම නිදා ගන්නවා. මේ අභ්‍යාස හතරෙන් තමයි ඔබේ ජීවිතේ තියෙන්නේ. ඒ අභ්‍යාස හතරම ඔබ නිතර පුරුදු පුහුණු කළොත් ධර්මයට අනුව සිංහාසනයක් වෙනවා අය. ඔබ මේ ඉන්න තත්වයෙන් ඉහළට යනවා. එහෙම නැත්නම් ඔබ ඒ අර නිදිහාන සිංහාසනයක් කරන්න තිබිච්ච තැන සිංහසෙයියාවේ සිංහාසනයේ ලැබිච්ච නිදිහානම අවසානයේ අසූචි ගොඩක් බවට පත් වෙලා ඒක මත වැතිරෙමින් දුක් විඳමින් මියදෙනවා. ඒ தත්ත්වයට පත් නොවන තමයි මේ දහම් අභ්‍යාස මේ එකින් එක ඔබේ ජීවිතේට පුරුදු කරන්න කියන්නේ. අන්න ඒ தත්ත්වයට පුරුදු පුහුණු නොකළොත් අපි කොයි වෙලාවක අසරණ වෙයිද දන්නේ නැහැ. ඒ මහා වේදනාව විඳින්න වුණොත් ඒ ජීවිතේ නැති වැඩක් නැහැ. අන්න ඒ වෙනුවෙන් අපි මේ උතුම් පාරමිතාත්මක මඟ මේ ජීවිතයට පුරුදු පුහුණු කළේ. දැන් මේ වගේ දහම් අභ්‍යාස 28ක් අඛණ්ඩ වතාවතක් ලෙස රකින්නවා. දූතාංගයක් ලෙස රකින්න මම බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ නැතුව මම කවදාවත් පෑන් පානය කරන්නේ නැහැ කියන එක දූතාංගයක් වෙනවා. බුදුරජාණන් වහන්සේට සහල් මිටක් වෙන් කරන්නේ නැතුව ආහාර පාන සකසන්නේ නැහැ. ඒ වගේ අභ්‍යාස 28ක් හදාගන්න. දූතාංග. අසදෘස දාන කියලා කියන්නේ මේ පණිවිඩේ මේ ගමේ ඔබට වෙන දේ ඉගෙන ගන්න නැති. ඔබ මේ ඔක්කොම ඔබට මේ ග්‍රහණය නොවෙන්නේ නැති. මේ පැය ගාණක් කියපු දේ ඔබට වැටහුනේ නැති ඇති. ඒත් එක්කෙනාට සංසාරගත පුරුදු අනුව
සසර වැඩූ ගුණය අනුව ඔබට විවිධ අභ්‍යාස තියෙනවා. මේ 28 දෙනාට මේ දහම් අභ්‍යාසය Taman පුරුදු කරලා ජීවිතේට ආලෝකය ලැබෙන අභ්‍යාසය පුරුදු කරන්න ගත්තාම මුළු ගමටම මේ බණ ටික උගන්වා ගන්න පුළුවන් වෙනවා. මේ වැඩෙන්නේ සතර සතිපට්ඨානයි. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සත්‍යයාගේ ජීවිතය ආරක්ෂා කර ආලෝකමත් කරන්න තිබෙන එකම මඟ සතර සතිපට්ඨානය. මම මේ දක්වා ඉගන්වුවේ සතර සතිපට්ඨාන දේශනාවේ ඇති උතුම් ධර්මයයි. ඒ වගේම මම මේ ඔබට කියලා දුන්නේ කරණීයමෙත සූත්‍ර දේශනාවේ උගන්වන උතුම් කරුණාවයි මෛත්‍රියයි. ඒ තුල එතන ලෞතර බුදුරජාණන් වහන්සේගේ මුළු ධහමම තියෙනවා. ඒ දේ ඔබගේ ජීවිතයට පුරුදු කළොත් ඔබට දින 7ක් මාස 7ක් වසර 7ක් තුල නිවන් දකින්න පුළුවන්. දින්නම් පලානම් නිවන් දකින්න බැරි වුණොත් ඒ කියන්නේ ඵල දෙකක් හම්බ වෙනවා. එකක් තමයි නිවන් දැකීම. එසේ නැතහොත් මේ ලැබපු මිනිසත්කම අර්ථවත් කරගෙන සසර කතරේ අතරමං නොවි දිව්‍ය බ්‍රහ්ම මනුස්සාත්මයන්ගේ භවයේ සෝපත් කිරීමේ වාසනාව මග උදා වෙනවා. අන්න ඒ උතුම් ගමනට පියවර තබන්නට මේ සියලු පූජාවන් හේතු වාසනා වේවා. බුද්ධ භෝග පූජාව, අනුමෝදනා පූජාව, ෂඩායතන පූජාව, ධම්මෝෂධ පූජාව හේතු වාසනා වේවා. ඒ වගේම මේ ජීවිතේ ඊටාම ළඟ දවසක අගසස් පූජාව පවත්වන්න, ශ්‍රී විභූති කල්පෘක්ෂ පූජා පවත්වන්න, සුගත චීවර පූජා පවත්වන්න 84000ක් වෙහෙර විහාර ඉදි කරන ගමනට එකතු වෙලා සර්වඥ ධාතු වන්දනාවට පවත්වන්නට වාසනාව මග උදා වේවා.